මහිතන්නේ ඔක්කොම සම්බන්ධ වෙලා ඉවරයි. ආ එහෙමනේ. හරි අද දවසේ ආරම්භ කරමු දෙන්නම්. එහෙම දෝෂ නැතුව ඇති කියලා හිතනවා. හරි අපි කෙසේද අවසන් වෙද්දී නතර කරේ දත්ත නිරූපණය කොටසේ සමුච්චිත සංඛ්‍යාත වක්‍ර නිර්මාණය නැතුව එතෙන්ට වෙනකන් අපි කතා කරා අසමහිත සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක සෙවීම ගැන. අද දවසේ තුල අපිට බලන්න දෙන්නේ සමහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් තුළ චතුර්ථක කොහොමද හොයන්නේ? ඒ සඳහා අපිට නිර්මාණය කරගන්න වෙනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. හරි දවසේ වැඩ පටන් ගන්න කලින් කියන්නේ ප්‍රස්ථාර කුල දෙකක් තුනක් ළඟින් තියාගන්න. හරි ප්‍රස්ථාර කුල දෙකක් තුනක් ළඟින් තියාගන්න. ඒක අවශ්‍ය වේවි අද අපිට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ටික හඳුනගන්න. එතනින් අද ඒ වැඩේ අවසන් වෙනවා. හරි අද දවසේ ආරම්භක වැඩේ විදිහට මම ඉතින් අන්තිමටම අසමහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ චතුර්ථක හොයන්න කියලා ගණන් තුනක් තිබ්බා. ඒ ගණන් තුන බලන්න කිව්වා. හරි. එතනට වෙනකන් අපි වැඩේ බලලා ඉමු. හරිද? හරි. තාමත් ඇහෙන්නේ නැද්ද? ඇහෙනව මදිද? මොකක්ද ප්‍රශ්නේ? එහෙමද? ඇහෙනව මදි කියලා කියනවා. හවුද? හැමෝටම ගුණරත්න වැඩේ මොකදත් ඇහෙනව නේද? හරි ඇහෙනවලු. හරි මුලින්ම 15යි 3 අභ්‍යාසයට යන්නම්. 15යි 3. හරි දෙනිති ඇහෙනවා. හරි. 15යි 3 අභ්‍යාස මාලාවේ ඔයගලන්ට කරන්න කිව්ව වැඩි ටික බලලා ඉන්නම්. ගණන් තුනක් තියෙනවා ඉස්සෙල්ලාම අද ඒක කතා කරලා ඉමු. පළවෙනි ව්‍යාප්තිය දීලා තියෙනවා සේවකයන් 17 දෙනෙකුගේ වයස පිළිබඳව. හරි මධ්‍යස්ථය පළමු තෙවන ඒත් එකම චතුර්ථක පරාසය හොයන්න තියෙනවා. බලන්න කට්ටිය කොහොමද වැඩේ උනේ කියලා. මේක අමාරු වැඩක් නන් නෙවෙයි. හැබැයි පළවෙනි කාරණේ බලන්න ඕනේ මේක තියෙන්නේ ආරෝහණ පටිපාටියටද කියලා. ඒක බලලා තමයි ආරම්භ වෙන්න ඕනේ. මේක තියෙන්නේ ආරෝහණ පටිපාටියට. එහෙනම් මම මේ ටික ලියාගත්තොත් පිළිවෙලින් හතලිස් දෙකයි 44යි 46යි 47යි 50යි. හරි ගැටලුවක් නැහැ මේක තියෙන ආරෝහණ පටිපාටියටම තමයි. ඒ නිසා අපිට පුළුවන් හරි 15.3ක් නැහැයි කියලා කියනවා. හවුද? 15.3 අභ්‍යාසනය කරන්න කිව්වේ. තමාෂි කියන හැම අභ්‍යාසයක් නැහැලු. හවුද? එහෙනම් මොකක්ද අභ්‍යාසය කරන්න කිව්වේ? හරි 15.3 අභ්‍යාසය නැත්නම් මේ ගැටලුව තිබ්බේ නැද්ද මොකකවත්? කරන්න කිව්වේ නැහැලු මම ඒක. කරන්න කිව්වනේ. මට මතකයි නේ. අපි එදා අවසානයේ ඉවර වුණේ මලිතී අපි එහෙම නේද වැඩ නතර කරේ අන්තිමටම සිකුරාදා දවස් තුල නෙවෙයි මේක කිව්වේ ගිය බදාදා දවස් තුල. ඔව් මේක කිව්වා. කරන්න කිව්වා. ඔව්. ඊළඟ 16 කරන්න කිව්වම. ඔව් 15 කරන්න කිව්වා. හරි. තමාෂේ අහන් ඉඳලා නැද්ද ඔය අන්තිමට කියනවා. හරි එහෙමනම් මේ කියන කාරණේට අදාළව Q2 එහෙම නැත්නම් මධ්‍යස්ථය තමයි මුලින්ම කරන්න කිව්වේ. හරි එහෙනම් 15.3 පළවෙනි ගැටලුවේ Q2 මුලින්ම හොයන්න තියෙනවා. ඒ කියන්නේ මධ්‍යස්ථය වෙන යම් විදිහකින් කියනවා නේ. එහෙනම් මධ්‍යස්ථය ගන්න නම් මේ කියන සංඛ්‍යාත ව්‍යාප්තිය දීලා තියෙන අසමහිතයි. ඒ කිව්වේ කාණ්ඩගත කළා නැහැ, සමුහණය කළා නැහැ. එහෙමනම් මැදපදේ හොයාගන්න ක්‍රම දෙකක් මම කිව්වා. එක්කෝ අපිට මුළු පද ගන්නට එකක් එකතු කරලා දෙකෙන් බෙදලා වැන්න හොයාගන්න පුළුවන්. ඒක ලේසි. එහෙනම් මුලින්ම මම Q2 එහෙම නැත්නම් මධ්‍යස්ථය ගන්නවා නම්
ඔක්කොම පද 17ක් තියෙනවා. පද ගානට එකක් එකතු කරලා ඒක දෙකෙන් බෙදාගමු. එතකොට ලේසි. දැන් 14 එකක් එකතු කරා 18යි දෙකෙන් බෙදුවාම 9යි. ඔන්න මම මුලින්ම Q2 හොයාගත්තා. ආරම්භක වැඩේ Q2 හොයාගන්න. එතකොට අපිට කිට්ටු කරගන්න ලේසි මැද පදේ. නේද? මැද පදේ 9. 1 2 3 4 5 6 7 8 9. මෙන්න මැද පදේ. ඒක වෙන් කරගන්න පුළුවන්. මෙයා තමයි Q2 වෙන්නේ. 34. හරිද චමෝත් වැඩේ? සෙනෝලියනගේ හරිද දැන්? ඔන්න Q2 හොයාගත්තා. රෝමාංක 2. රණිදී සම්බන්ධ වෙලා දින්නේ? එයත් නැද්ද අදත් නැද්ද? නවෝදේ හරිද? ඔන්න Q2. හරිද? Q2 එහෙමනම් හරි. Q2 වෙන්නේ 34. එහෙනම් අපිට කෙලිම වෙන් කරගන්න පුළුවන් වුණා මධ්‍යස්ථය. එයාව එතනින් කපලා අයින් කරගන්න. ඕනේ දැන් මධ්‍යස්ථය හරි. ඒ කොටස ඉවරයි. ඒ කොටස ඉවරයි. හරිද? එතනින් ඉදිරි කොටස වෙනම ගන්න. එතනින් පිටිපස්සේ කොටස වෙනම ගන්න. ආපහු සැරයක් ඉදිරි කොටස ඇවිල්ලා වෙනම ගානක් වගේ කියලා හිතන්න. ඒකෙත් මැද පදේ හොයන්න. ඉදිරි කොටසේ මැද පදේ. ඒක තමයි Q1 කියන්නේ. පළමු චතුර්ථකය කියන්නේ එයා. ඒක තමයි හරි. පළමු පදේ වෙන්නේ. දැන් මේක නැද්ද රණිදී අච්චුපොතේ මේ අභ්‍යාසයේ? මේව අභ්‍යාසයක් රණිදී අච්චුපොතේ නැද්ද? ඔන්න Q1. ඊළඟට හොයන්න තියෙන්නේ පළමු චතුර්ථකය. එහෙනම් කොහොමද මේකෙන් හොයාගන්නේ? දැන් අර පදේ ඉවරයි. හරි. එතනින් මේ පැත්තේ කොටස වෙනම, අර පැත්තේ කොටස වෙනම. හරි. එහෙමනම් මෙතන තියෙනවා පද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් පද 8න් මැද පදේ හොයාගන්න ඕනේ. එහෙමනම් ලේසියිනේ අපි දෙපැත්තෙම වෙන් කරගෙන මැද පදේ හොයාගන්න එක. මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි වෙන් කරගෙන ගියොත් මැද්දේ පද දෙකක් ඉතිරි වෙනවා. මෙන්න මේ දෙන්න. මෙතන පද දෙකක් ඉතිරි වෙනවා. ඒ දෙන්නගේ මැද පදේ තමයි හොයාගන්න ඕනේ. එහෙනම් 24යි 25යි එකතු කරලා මැද්දේ පද දෙකක් ආවොත් එන්නව එකතු කරලා දෙකට බෙදන්න කිව්වා. එහෙනම් 24.5. මෙන්න උත්තරේ Q1. හරි මැද පද දෙකක් ආවොත් ඒ දෙන්නව එකතු කරා ඒක දෙකට බෙදුවා. 24.5. නිසල්ම හරි. රෝමාංක 3 අනිත් කොටසේ මැද පදේ හොයාගන්න එක. Q3. එහෙනම් මෙන්න මේ දෙන්නගේ මැද්දෙන් තමයි Q1 යන්නේ. ඒ වගේ මේ දෙන්නගේ මැද පදේ ගත්තොත් මැද්දේ පද දෙකක් එනවා. ඒ දෙන්නගේ මැද්දෙන් තමයි Q3 එක යන්න ඕනේ. එහෙනම් 42යි 44යි එකතු කරලා Q3 හොයන්න. ඒක දෙකට බෙදමු. ඒ අනුව එනවා Q3 කියන්නේ කීයයි කියලාද? 43ක් කියනවා. ඔන්න 43ක් එනවා. හරි. අවසාන කොටස රෝමාංක 4 චතුර්ථක පරාසය. එහෙනම් අන්තශ චතුර්ථක පරාසය වෙන්නේ Q3 ගෙන් Q1 අඩු කරන්න ඕනේ. 43න් අඩු කරන්න ඕනේ 24.5. සෙතන කීයක් එනවද 43න් 24.5 අඩු කරොත්? කවුරුත් නැද්ද හදපු කෙනෙක් ඒක? 43න් 24.5 අඩු කරොත් සෙතන කීයද ආවේ? හොඳයි 18.5යි කියලා කියනවා. හරි නේද? 18.5 තමයි. ඔෂිනි හරි. ඒක තමයි උත්තරේ. අශ්විනි ඒක තමයි උත්තරේ. හරි. ඔන්න එහෙමනම් පළවෙනි ගැටලුව. හරි. මම හිතන්නේ ඉංග්‍රීසි මීඩියම් පොතේ තමයි අච්චු පොතේ ඒ අභ්‍යාස මාලාව අයින් කළා තියෙන්නේ. අනිත් අයට ඔක්කොම වලට තියෙනවනේ ගැටලුව. හරි. ලකි හරි. ඔන්න පළවෙනි ගැටලුව. හරි වඩාත්ම සරල ක්‍රමයේ ඉස්සෙල්ලා මැද එක්කෙනා Q2 හොයාගන්න. ඒකෙන් මේ පැත්තේ මැද්ද හොයාගන්න. ඒකෙන් පිටිපස්සේ මැද්ද හොයාගන්න. මුලින්ම තියෙන කොටසේ මැද පදේට අපි කිව්වේ පළමු චතුර්ථකය කියලා. දෙවෙනි කොටසේ මැද පදේට අපි කිව්වේ තුන්වෙනි චතුර්ථකය කියලා. ඒ දෙක අතර තියෙන වෙනස තමයි Q3 එකෙන් Q1 අඩු කරාම එන වෙනස තමයි චතුර්ථක පරාසය කියන්නේ. දැන් මේ අපි හදමින් ඉන්නේ මොකක්ද? හරි. හරි. එහෙනම් ඉතින් අභ්‍යාසය තියෙනවානේ 15යි 4 කියලා අභ්‍යාසයක් තියෙනවා. නෑ ඒක තමයි රණිති කරන්න ඕනේ.
ආච්චි පොතේ අභ්‍යාස වල පොඩි වෙනසක් වෙලා ඇති හිමනම් ඔයගලන්ට. හරි තමාෂි බලන්න එහෙමනම් 15/4 අභ්‍යාසෙ මේ ගාන තියෙනවලු. 15.4 අභ්‍යාස මාලාව. හරි ඔන්න එහෙමනම් පළවෙනි ගැටලුව. චතුර්ථක ටික හෙව්වා. මේ ඇවිල්ලා අපි කතා කරමින් ඉන්නේ අසමූහිත ව්‍යාප්තියට අදාළව. හරිද? සමූහණය කළා නැති. දැන් මම යනවා දෙවෙනි ගැටලුවට එහෙමනම්. හරි ප්‍රශ්නක දෙකේත් අපිට ආරෝහණ පරිපාටියට දීලා තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ආරෝහණ පරිපාටියට දීලා නැහැ. දෙවෙනි එක ආරෝහණ පරිපාටියට අපි ඉස්සෙල්ලාම හදා ගන්න වෙනවා. එහෙනම් මේක ආරෝහණ පරිපාටියට හැදුවොත් අපිට එන්න ඕනේ මෙන්න මේ විදියට. ප්‍රශ්නක දෙක. 3 ඒවා 2යි 4 ඒවා 3යි. 5 ඒවා 3යි 6 ඒවා 3යි 7 ඒවා 2යි 8 ඒවා 1යි 10 ඒවා 1යි. මෙන්න මේ විදියට. හරි. බලන්න මගේ ආරෝහණ පරිපාටියේ ලිවීම හරිද කියලා. ආරෝහණ පරිපාටියේ ලිවීම හරිද කියලා. කලින් වගේමයි මුලින්ම Q2 එහෙම නැත්නම් මධ්‍යස්ථය හොයන්න දෙන්නේ. මධ්‍යස්ථය හොයාගන්නම් එහෙමනම් මුළු පද ගන්නට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවා. එහෙනම් මුළු පද ගන්නට එකක් එකතු කරලා දෙකෙන් බෙදුමු. මුළු පද ගන්න මේකේ හැටියට 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. එහෙනම් 15ට එකක් එකතු කරා දෙකෙන් බෙදුවා. ඒ කියන්නේ 16. ඒ කියන්නේ 8 වෙන්න. අපි ගියා 8 වෙන්න ගාවට බලන්න 1 2 3 4 5 6 8. 8 වෙන්න ඔන්න හොයාගත්ත හරියටම. එහෙනම් මෙන්න Q2. Q2 වැඩි හරි. 5. හරිද මම? 5 නේ හරි. එහෙනම් එතනින් ඉදිරි කොටස ගත්තා. ඒකේ මැද පදේ හොයාගත්තා. පද 7ක් තියෙනවා. එහෙනම් හරියටම මැද පදයක් එනවා මෙන්න Q1. එහෙනම් Q1 ඇවිල්ලා 4යි. ඊළඟට දෙවෙනි කොටසේ මැද පදේ ගත්තොත් මෙතනින් 3 මෙතනින් 3 අයින් කරොත් හරියටම එනවා. මෙන්න Q3. එහෙනම් Q3 ඇවිල්ලා 7යි. අවසාන කොටස අන්තශ චතුර්ථක පරාසය. එහෙනම් අන්තශ චතුර්ථක පරාසය ඇවිල්ලා Q3 අඩු කිරීම Q1 7 අඩු කිරීම 4 ඔන්න ඒ 3ක් කියලා. හරි ගැටලුවක් නැහැ කාවින්දි. ඒක කිසිම අවුලක් නැහැ. පරාසය ඇවිල්ලා 3යිලු වෙන්නේ. හරි කවිෂ හරි. දෙනිදි මොකද අත්තේ? හරිනේ. හරි අන්තිම කොටස අපිට දීලා තියෙනවා ඔන්න සංඛ්‍යාත ව්‍යාප්තිය වගුගත කරලා. එතකොට පොඩ්ඩක් අපේ කට්ටිය හිතාවි මේක එහෙමනම් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් නේද කියලා. හරි එක්තරා විදියකට ඔව් සමූහණය කිරීමක් කරලා තියෙනවා. හරි මොකද ඒක අපිට ගන්න කෙටික විදියකට ඒගොල්ලෝ හදලා තියෙනවා. එතකොට මේකේ තේරුම තමයි මේ දීලා තියෙන්නේ 2015 වර්ෂයේ දිනක් තුලදී නගරයක වෙළඳසැල් 32ක් විසින් භාවිතා කරන විදුලි ඒකක ගණන පිළිබඳව තොරතුරු. ඒතර මේකේ දත්තේ තමයි විදුලි ඒකක ප්‍රමාණය. වෙළඳසැල් ගණන කියන්නේ වාර ගාන කියන එක. විදුලි ඒකකයේ තමයි දත්තේ. විදුලි ඒකකයේ පිළිබඳව තමයි මේ හොයලා තියෙන්නේ. වෙළඳසැලක් ගැන හොයලා නැහැ. මේ කරලා තියෙන්නේ පාවිච්චි කරපු විදුලි ඒකක පිළිබඳව තොරතුරු. ඒතකොට අපේ මේකේ දත්තේ වෙන්නේ මොකක්ද? විදුලි ඒකක ප්‍රමාණය. ඊට අදාළව කොපමණ වාර ගානක් වුණාද කියන එක තමයි වෙළඳසැල් ගාණින් කියන්නේ. එතකොට මේකේ පළවෙනි එක විදුලි ඒකක දෙකක් පාවිච්චි කරපු වෙළඳසැල් කීයක් තිබිලා තියෙනවද? 5ක් තිබිලා තියෙනවා. එහෙනම් මේකේ මුලින්ම ඒගොල්ලෝ කියන විදිහට අර දත්ත ආවලියක් කියලා අදහස් කරන්නේ මොකක්ද? මේ තොරතුරු සමූහයේ පිළිවෙලින් ලියා ගන්න. අණු පිළිවෙලින් ලියා ගන්න. ආරෝහණ පටිපාටියට ලියා ගන්න කියන්නේ. හරි එහෙමනම් එයිද මේකේ වෙනුකේ අපිට දීලා තියෙන්නේ විදුලි ඒකක පාවිච්චි කරපු කඩ ප්‍රමාණය කොච්චරක්ද කියලා. එතකොට විදුලි ඒකක ප්‍රමාණය පිළිබඳව තමයි දත්ත හොයලා තියෙන්නේ. එතකොට විදුලි ඒකක දෙකක් පාවිච්චි කරපු වෙළඳසැල් කීයක් තිබිලා තියෙනවද? 5ක්. එහෙනම් විදුලි ඒකක දෙක ගානේ පාවිච්චි කරපු වෙළඳසැල් 5ක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ දෙකේව 5ක් තිබිලා තියෙනවා. දෙකේව 5ක් තිබිලා තියෙනවා. දෙක. ඒ කියන්නේ මේ කඩවල් පහේම පාවිච්චි කරලා තියෙන්නේ විදුලි ඒකක
දෙක ගානේ තමයි පාවිච්චි කරන්නේ. හරිද? ඊළඟට විදුලි ඒකක 3ක් පාවිච්චි කරපු කඩවල් දෙකක් තිබිලා තියෙනවා. එහෙනම් 3 ගානේ අවස්ථා දෙකක් දත්ත ඇවිල්ලා තියෙනවා. ඊළඟට 4 ගානේ අවස්ථා 6ක් ඇවිල්ලා තියෙනවා. 4 ගානේ අවස්ථා 6ක් ඇවිල්ලා තියෙනවා. 4 ගානෙම විදුලි ඒකකේ පාවිච්චි කරපු කඩවල් 6ක් තිබිලා තියෙනවා. 5 ගානේ විදුලි ඒකක පාවිච්චි කරපු කඩවල් 6ක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ පහේව 6ක් තිබිලා තියෙනවා. විදුලි ඒකක 5ක් පාවිච්චි කරපු කඩවල් 6ක් තිබිලා තියෙනවා. විදුලි ඒකක 6ක් පාවිච්චි කරපු කඩවල් 7ක් තිබිලා. ඒ කියන්නේ 6 ගානේ 7 වතාවක් තිබිලා තියෙනවා. ඊළඟට 7 ගානේ පාවිච්චි කරපු දෙකක් තිබිලා තියෙනවා කඩවල්. 8 ගානේ පාවිච්චි කරපු කඩවල් 3ක් තිබිලා තියෙනවා. 10 ගානේ පාවිච්චි කරපු කඩවල් එකක් තිබිලා තියෙනවා. ඔන්න දත්ත ටික අපි පිළිවෙලින් ලියාගත්තා. දත්තාවලියක් විදියට. හරි. එහෙමනම් දැන් අපිට පුළුවනි. හරි. එහෙනම් දැන් අපිට පුළුවනි ඔය කියන කතා ටික හොයාගන්න. එහෙනම් Q2 මධ්‍යස්ථය. හරි. එහෙමනම් මුළු දත්ත ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ වගේ තොරතුරු ප්‍රමාණය 25කට වඩා වැඩි වෙනකොට මම මීට ඉහතදීත් කියලා තියෙනවා අපිට අර එකක් එකතු කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. එකතු කරාට වැරද්දකුත් නැහැ. හරි. එහෙනම් දත්ත ප්‍රමාණය බෑ. ඒක ගන්න බෑ. මෙතනදී අපි රැස් කරන්න වෙනවා කි විදුලි ඒකක ප්‍රමාණය පිළිබඳව. හරි. විදුලි ඒකක ප්‍රමාණය පිළිබඳවයි කියන්නේ. හරි. එකක් එකතු කරන්නේ අර මැද පදේ හොයාගන්නයි. ඒක එකතු කරන්නේ නැතුව ඉන්න පුළුවන් දත්ත ප්‍රමාණය සාමාන්‍යයෙන් 25කට වඩා වැඩි වෙනකොට. එකතු කරාට වැඩක් නැහැ. ඒ කියන්නේ වැඩ තිබ්බත් කමක් නැහැ. එකතු කරාට ගැටලුවකුත් නැහැ. මේක එකතු නොකර වුණත් කරන්න පුළුවන් දත්ත ප්‍රමාණය 32ක් තියෙනවා. හරි. ඕන විදිහකට කරලා බලන්න එකම උත්තරේ ගන්න පුළුවන් වෙයි. පොඩි වෙනසක් වුණාට මධ්‍යන ගැටලුවලදී ඒ කියන්නේ මේ මධ්‍යස්ථ චතුර්ථක වලදී පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැද. හරිද? එකතු කරන්න හේතුව අපි මැද පදයක් හොයාගන්න එක. දැන් පද 7ක් තිබ්බොත් පද 7 හරි මැද කියන්නේ කීවෙනි එකද කියලා හොයාගන්න තමයි අර එකක් එකතු කරලා ගන්න. එතකොට අපි 7ට එකක් එකතු කරලා 8යි 8 දෙකෙන් බෙදුවාම 4යි. ඒ කියන්නේ මැද පදේ හිටින්නේ 4 වෙනි තැන කියන එක හොයාගන්න තමයි කෙටි විදිය. අර ඔයගොල්ලෝ දෙපැත්තෙම කපාගෙන කියලා මැද පදේ හොයාගන්න. ඒක කෙටියෙන් ගන්න පුළුවන් විදියට තමයි අර එකක් එකතු කරලා අපි ඒක ගන්න. හරි. එතකොට මේකේ මුළු පද ගාන 32 හින්දා ඕන දෙපැත්තෙම බෙදා කපාගෙන යන්නකෝ. එහෙම ගන්නකෝ වඩා ඕගලන්ට සරල ඒක නම් ඒ විදියට කරන්න. කිසි ගැටලුවක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. ඔත්තේ වුණත් ඉරට්ටේ වුණත් තමයි ඒක ගැටලුවක් නැහැ. එකතු කරනවා අපි. හරි? දැන් සාමාන්‍යයෙන් ඉස්කෝලේදී කියලා දෙන්නේ නැති ඉරට්ටේ නම් එකතු කරන්න එපා. ඔත්තේ නම් එකතු කරන්න. නමුත් හරියට මේ ආකාර ඔකගෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හරි? ඒ කියන කාරණේදී අපි එකක් එකතු කිරීම අනිවාර්යෙන් කරාට කමක් නැහැ. හැබැයි අර සාමාන්‍ය සංඛ්‍යාන විද්‍යාවේදී අපි කියනවා දත්ත ප්‍රමාණය 25කට වඩා. ඒ කියන්නේ සාම්පල් එක ලොකු වෙන්න එකක් එකතු කිරීම අත්‍යවශ්‍ය නැහැ. කරාට කමක් නැහැ. හරි? දැන් මේකේ ගත්තොත් 32යි මුළු පද ගන්න. මම එකක් එකතු නොකරගත්තත් කරලා ගත්තත් ගැටලුවක් වෙන්නේ නැහැ. මම එකක් එකතු කළාම ගන්නම්කෝ. එහෙනම් 32කට එකක් එකතු කරාම 33යි දෙකෙන් බෙදුවොත් 16.5 වෙනවා. ඒ කියන්නේ 16යි 17යි හරි මැද. එහෙනම් 16 වෙනි ගාවට ගියොත් 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. මේ කියන්නේ 16.5 කියන්නේ 16යි 17යි මැද. මේ දෙන්නගේ මැද. දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ මම අර එකක් එකතු කරත් නොකරත් අවුලක් නැහැ කියන්නේ ඇයි කියලා. චූටි වෙනසක් වෙන්නේවත් නැහැ මේකෙදි. ඇයි? 5යි 5යි එකතු කරලා දෙකට බෙදමු. ඉතින් 16 ගත්තත් එකයි 16.5 ගත්තත් එකයි. එහෙනම් 5යි 5යි එකතු කරා දෙකට බෙදුවා. ඒ කියන්නේ ඉතින් 5ම තමයි. මැද්දේ පද දෙකක් ආවොත් හරි. එහෙම නැත්නම් ඕගොල්ලෝ දෙපැත්තෙම කපාගෙන ගිහලා මැද්දේ පද දෙකක් ඉතුරු වෙනවා. ඒකේ හරි මැද්දේ. එහෙනම් මේ දෙන්නගේ මැද්ද. මෙන්න මෙතනින් තමයි පීඩන්නේ ඕගොල්ලන්ගේ Q2. මේ දෙන්නගේ මැද්ද. එහෙනම් මෙතනින් මේ පැත්තේ කොටස ගන්න. මෙතනින් මේ පැත්තේ කොටස ගන්න. ඒ අනුව මේ පැත්තේ කොටස ගත්තොත් මේ පැත්තේ කොටසට දැන් පද 16ක් තියෙනවනේ. එහෙනම් මැද්දේ පදේ ගන්නකොට ඔයගලන්ට එන්නේ මේ පැත්තෙන් 8 1 2 3 4 5 6 7 8 8යි 9යි මැද. මෙන්න මේකේ මැද.
ඒ කියන්නේ ඉතින් Q1 ඇවිල්ලා මැදි පද දෙකක් එනවා 4 4 එකතු කරා දෙකට බෙදුවා. ඒ කියන්නේ ඉතින් හතරම තමයි. ඔන්න Q1 එක. හතරම තමයි. Q3 එක ගත්තොත් අනිත් පැත්තේ කොටස. මේ පැත්තේ මේ ඉරෙන් අනිත් පැත්තේ කොටස. ඒකෙත් අපි ගත්තොත් ඒකෙත් එන්නේ මේ දෙක. 3යි. ඔව්. මෙතන 6යි 6 එකතු කරන්න තියෙනවා. දෙපැත්තෙම කපාගෙන ගිහලා ගන්නත් පුළුවන්. කවුමද එහෙම කරලා ඇති සමහරක් වෙට. ඔන්න Q3 එක. හරිද? ඒ අනුව චතුර්ථක පරාසය ඇවිල්ලා අන්තශ Q3 අඩු කිරීම Q1 එන 6 අඩු කිරීම 4 2 හොඳයි දිනදි වැඩේ හරි. ඔන්න චතුර්ථක සොයන විදිය. අසමුහිත ව්‍යාප්තියක් විදියට. අසමුහිත ව්‍යාප්තියක් විදියට. ඔන්න චතුර්ථක ගන්න විදිය. හරි. මුළු ප්‍රමාණය හොයාගත්තා. හරි. ඒකෙන් හරි මැද ඉස්සලාම හොයාගන්න Q2. එතනින් ඉස්සරහා කොටස වෙනම ගන්න, එතනින් පස්සේ කොටස වෙනම ගන්න. Q2 කියන්නේ මැද පදේ 32ක් වෙන්න බෑ. එතකොට සම්දොල් Q1 එක මොකද්ද වැරද්ද? ඒ කියන්නේ 4 නෙවෙයිද එන්නේ? හරි කොහොමද එකම උත්තරේ එනවා. වැන්න ලියන්න එපා සිතිනි. වැන්න ලිව්වොත් වැරදි. වැන්න නෙවෙයි අපි ඒ තැන ඉන්නේ කවුද කියන එක හොයාගන්න ඕනේ. නෑ 3යි 4යි අතර නෙවෙයි 4යි 4යි මැද එන්න ඕනේ සම්ද. ඒ මෙතන එන්නේ දැන් මෙතන ඉඳලා මෙතනට පද 8ක් තියෙනවනේ. මේ පද 16ක් තියෙනවනේ. එතකොට 8යි 9යි මැද 1 2 3 4 5 6 7 8යි 9යි මැද තමයි ඉන්නේ. ඒ කියන්නේ 8යි 9යි එකතු කරලා දෙකට බෙදන්න. මැද දැන් මේ පැත්තෙන් කපාගෙන ඇවිල්ලා බලන්න. මේ පැත්තට පද 7ක් කැපෙනවා, මේ පැත්තට පද 7ක් කැපෙනවා. ඒ දෙක මැද්දේ පද 2ක් ඉතුරු. එතකොට 4යි 4යි තමයි මැද්දට එන්නේ. ඒ දෙන්න එකතු කරලා දෙකට බෙදන්න. 4යි 4යි එකතු කරාම 8යි 8 දෙකට බෙදුවාම ආපහු 4ම තමයි. හරි දශම වෙන්න විදියක් නැහැ. එහෙනම් 3යි 4යි මැද්දේ තමයි 3.5ක් සෙතිනේ ඇවිල්ලා ඇත්තේ එහෙනම්. එතන වැරද්දක් තියෙනවා. නෑ නෑ 5යි 5යි මැද 5.5ක් හිටින්න බෑනේ කවදාවත්. 5යි 5යි මැද ඉන්නේ 5ම තමයි. ඒ මොකද ඒ දෙන්නම එකයි. එතකොට 5යි 5යි එකතු කරලා දෙකට බෙදුවොත් 5.5ක් වෙන්න බෑ සිතෙනේ. අනිවාර්යෙන් 5ම තමයි. බලන්න 5යි 5යි එකතු කරලා දෙකට බෙදලා. එතකොට 5.5ක් වෙන්න බෑ. ඒක වැරදි. 5යි 5යි මැද කියන්නේ 5ම තමයි. ඒ දෙන්නගේ මැද්දක් නෑනේ එකමනේ තියෙන්නේ. ඒකයි අපි 5ම ගන්න. හරි සනද වැඩේ හරිනේ. සනද මොකක්ද දශම ගානක් ඉස්සර කිව්වේ හරි නේද ඒක? හරිනේ? හරි. ඔන්න පළවෙනි කාරණාව අඩුපාඩු හදාගන්නකෝ ඔලක් තිබ්බනම් හරි නේද? හරි. ඊළඟ අනුමාත්‍රිකාව ලියන්න එහෙමනම් දැන් අපි මේ කතා කරේ අමානි හරිනේ. දැන් මේ අපි කතා කරේ අසමූහිත ව්‍යාප්තියක චතුර්ථක හොයන විදිය. දැන් අපි කතා කරන්න හදන්නේ සමූහිත ව්‍යාප්තියක චතුර්ථක සෙටි. අනුමාත්‍රිකාව සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක අනුමාත්‍රිකාව සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක සෙවීම. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක සෙවීම. හරි මේ සඳහා තමයි දැන් අපිට අවශ්‍ය වෙන්නේ අර කිව්ව සමුච්චිත සංඛ්‍යා වක්‍රය. ඒක තමයි දැන් අපි අද දවසේ අලුතෙන් ඉගෙන ගන්න හදන්නේ. මොකද අපිට අසමූහිත ව්‍යාප්තියක නිශ්චිතව අගය ගණනය කරන්න පුළුවන් ආරෝහණ පටිපාටියට හදාගෙන
නමුත් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක අපිට දෙන්නේ පන්ති ප්‍රාන්තර ඇසුරෙන්. එතකොට අපිට නිශ්චිතව අගය මොකක්ද කියලා හොයාගන්න බැහැ. අපිට දෙන්නේ පරාසයක් තුල සංඛ්‍යාතයක්නේ. ඒ නිසා තමයි අපි මොකක් කරන්නේද? සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳින්නේ. දැන් කලින් දුන්න ගැටලු තුනේදීම නිශ්චිතවම දත්තය මොකක්ද කියලා දන්නවා. ඒ දත්තයට අදාළ වාර ගන්න දන්නවා. එතකොට අපිට මේ දත්ත ප්‍රමාණය ආරෝහණ පටිපාටියට ලියලා කීවෙනි තැනද ඉන්නේ මධ්‍යස්ථයේ කීවෙනි තැනද චතුර්ථකාංක 1 චතුර්ථකාංක 3 හොයාගන්න පුළුවන්. නමුත් අපිට පන්ති ප්‍රාන්තර ඇසුරෙන් දුන්නොත් දැන් හිතන්නකෝ දත්ත දෙන්නේ 0.10 10 20 20 30 මේ විදිහට. එතකොට අපි දන්නේ 0.10යි 10යි අතර කවුද ඉන්නේ? 10යි 20යි අතර කවුද මේ කියන්නේ? 20යි 30යි අතර කවුද මේ කියන්නේ? ඒක අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට සිද්ධ වෙන්නේ අලුත් කතාවකට යන්න සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා. හරි. අපි මුලින්ම උදාහරණයක් ගමු. කොහොමද සමූහිත ව්‍යාප්තියක චතුරාර්ය හොයන්නේ කියලා. හරි. මෙහෙම ලියා ගන්නකො පළවෙනි උදාහරණය. හරි. පළවෙනි උදාහරණය. මෙහෙම ලියාගමු. සිසුන් කණ්ඩායමක් පළවෙනි සාකච්ඡාව. සිසුන් කණ්ඩායමක් එක්තරා පරීක්ෂණයකදී ලබාගත් ලකුණු පිළිබඳව තොරතුරු ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. ඒ ඇසුරින් රෝමාංක 1 සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කරන්න. සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කරන්න. රෝමාංක 2 වගුව ඇසුරින් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය වගුව ඇසුරින් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නිර්මාණය කරන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නිර්මාණය කරන්න.
හරිද? මිස් වුණා නම් ආපහු පළවෙනි ප්‍රශ්නේ සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කරන්න. රෝමාංක 2 වගුව ඇසුරින් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නිර්මාණය කරන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නිර්මාණය කරන්න. රෝමාංක 3 සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරින් 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 කමා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරින් කමා simple a මධ්‍යස්ථය වරහන් ඇතුලේ Q2 වරහන් ඇතුලේ Q2 වරහන් වහන්න සොයන්න මධ්‍යස්ථය සොයන්න ඔන්න simple a ප්‍රශ්නේ මධ්‍යස්ථය වරහන් ඇතුලේ Q2 වරහන් වහන්න සොයන්න මධ්‍යස්ථය සොයන්න ඔන්න පළවෙනි ප්‍රශ්නේ simple b Q1 හා Q3 ඒ කිව්වේ පළමු චතුර්ථකය හා තුන්වන චතුර්ථකය Q1 හා Q3 සොයන්න Q1 හා Q3 සොයන්න රෝමන් ඊළඟට C කොටස simple C කොටස A කොටස Q2 B කොටස Q1 හා Q3 simple C කොටස අන්තශ චතුර්ථක පරාසය සොයන්න අන්තශ චතුර්ථක පරාසය සොයන්න අන්තශ චතුර්ථක පරාසය සොයන්න අන්තශ චතුර්ථක පරාසය සොයන්න ඔන්න ප්‍රශ්න ටික ඔය කියන තොරතුරු වලින් අපිට අහන්න පුළුවන් මුලින්ම වගුවක් ගන්න ඕනේ ඒකට තමයි කිව්වේ සමුච්චිත සංඛ්‍යාත වගුව කියලා දෙවෙනියට වක්‍රය හඳින්න ඒක තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා කිව්වේ ඊළඟට ඔය කියන වක්‍රය දිහා බලාගෙන වක්‍රයේ ඇසුරෙන් තමයි අපි අර කලින් අසමුහිත ව්‍යාප්තියේ මධ්‍යස්ථය Q1 Q3 හෙව්වේ අර මැදාගේ හොයාගෙන ඒ වගේ වක්‍රයේ ඇසුරෙන් තමයි ඊපස්සේ අපි හොයාගන්නේ Q1 එක Q3 එක හරි Q2 එක ඒ ඔක්කොම ටික හොයාගන්න වක්‍රයේ ඇසුර දැන් බලමු කොහොමද වැඩේ ඉස්සෙල්ලාම අපි එයාලා කියන සංඛ්‍යාත ව්‍යාප්තිය පොඩ්ඩක් අඳගෙන ඉමු හරි අපිට ලබා දීලා තියෙනවා පන්ති ප්‍රාන්තර ඒ කියන්නේ මේ ගානේ හැටියට ලකුණු පිළිබඳව ඊට අදාළව සංඛ්‍යාතය එහෙම නැත්නම් ලකුණු ගණන මේ ගානේ හැටියට ලකුණු 0.10යි අතර 10යි 20යි 20යි 30යි 30යි 40යි 40යි 50යි
හරි මෙන්න එහෙමනම් සංඛ්‍යාත ව්‍යාප්තිය. දැන් මේ කියන සංඛ්‍යාත ව්‍යාප්තිය ඇසුරෙන්ම තමයි සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙතනට තව එක තීරුවක් දාගන්න. එච්චරයි. අලුත් තීරුවක් දාගන්න. ඔච්චරයි සමුච්චිත සංඛ්‍යාත වගුව කියන්නේ. මේ කියන සංඛ්‍යාත ව්‍යාප්තිය ඇසුරෙන්ම තමයි ඔය කියන වගුව පිළියෙල කරගන්නත් ඕනේ. ඒ කියන්නේ තව එක තීරුවක් එනවා. එතනට අපි කියනවා සමුච්චිත සංඛ්‍යාතය කියලා. ඒකත් සංඛ්‍යාතයක් තමයි. හැබැයි ඒක සමුච්චිත සංඛ්‍යාතය. මම ටිකකින් කියන්න මොකද්ද සමුච්චිත කියන්නේ කියලා. හරි ඉස්සෙල්ලා ව්‍යාප්තිය අඳ ගන්නකො. පස්සේ හරි සමුච්චිත සංඛ්‍යාත තීරුව පුරවන්නේ මෙන්න මේ විදියට. හරි ඉස්සෙල්ලාම බලා ගන්න සමුච්චිතයෙන් ඇත්තටම අදහස් කරන්නේ එතනට වෙනකම් යම් සීමාවක් දක්වා ඇති මුළු සංඛ්‍යාතය කියන එක. සමුච්චිතයෙන් අදහස් කරන්නේ මුළු සංඛ්‍යාතය යම් සීමාවක් තෙක් තියෙන මුළු ප්‍රමාණය කොච්චරද? ඒ මුළු ප්‍රමාණයේ වටිනාකම කොච්චරද කියන එක තමයි සමුච්චිත සංඛ්‍යාතය තුලින් අදහස් කරන්නේ. හරිද? දැන් එතකොට අපි දන්නවා පළවෙනි පන්ති ප්‍රාන්තරය 0.10 කියන පන්ති ප්‍රාන්තරය. ඒතර 0.10 කියන පන්ති ප්‍රාන්තරයේ ඉහළ කෙළවර තමයි 10. මේ කියන පන්ති ප්‍රාන්තරයේ ඉහළ කෙළවර තමයි 10. එහෙනම් මේ කියන 10 කියන මායිමතෙක් ඔක්කොම සංඛ්‍යාතයේ දැනට කීයක් තියෙනවද? 0.10 කියන පන්ති ප්‍රාන්තරය තුල 4ක්. එහෙනම් මේ කියන ඉහළ මායිමතෙක් මුළු සංඛ්‍යාතයේ කීයද? 4යි. එහෙනම් සමුච්චිත සංඛ්‍යාතයේ වෙන්නේ කීයද? 4යි. ආපහු සැරයක් 10 20 කියන පන්ති ප්‍රාන්තරය තුල සංඛ්‍යාතයේ 6යි. එහෙනම් මේ 20 කියන මායිමතෙක් මුළු සංඛ්‍යාතයේ වෙන්නේ කොච්චරද? 20 කියන මායිමතෙක් මුළු සංඛ්‍යාතයේ වෙන්නේ මෙතන ඉඳලා මේ ඔක්කොම ටික. ඒ කියන්නේ පළ බිඳුවේ ඉඳලා 20 දෙක. මේ මුළු සංඛ්‍යාතය. ඒ කියන්නේ 4යි 6යි දෙකම කීයක් තියෙනවද? අන්න 10ක් තියෙනවා. දැන් කට්ටියට ඔන්න පොඩ්ඩක් තේරෙන්න පටන් ගන්න ඕනේ. එහෙනම් කියන්න පුළුවන්ද 30 කියන මායිමතෙක් මම මේ අන්ඩර්ලයින් කරන්නේ අන්න ඒක ඔයගලගේ ඔළුවට යන්න ඕනේ හින්දා. 30 කියන මායිමතෙක් මුළු සංඛ්‍යාතයේ කීයක් වෙන්න ඕනද කියලා. අන්න කට්ටියට දැන් වැඩේ පැහැදිලි වෙගෙන එනවා. අන්න 20යි. ඒ කියන්නේ මෙතනට වෙනකම් ඔක්කොම සංඛ්‍යාත. මේ ඔක්කොගෙම එකතු. සරලව කිව්වොත් මේ 10ට 10ක් එකතු වුණා නම් මේක එනවා. ඒතර පොඩි මේකේ රටාවක් තියෙනවා. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ පොඩි රටාවක් තියෙනවා ළමයි. මේක යන පොඩි රටාවක් තියෙනවා. ඔයගොල්ලෝ හොඳට බැලුවොත්. හරි මෙන්න මෙහෙම යන්නේ 4 6ත් එකතු වෙලා 10 ආපහු 10ත් එකතු වෙලා 20 පොඩි රටාවක් තියෙනවා ඔක යන. හරිද? එහෙනම් 40 කියන මායිමතෙක් ඔක්කොම සංඛ්‍යාතය කියන්නේ මේ සියල්ල අන්න 29ක් වෙනවා. ආපහු 50 කියන මායිමතෙක් ඔක්කොම ටික කියන්නේ මේ සියල්ල අන්න 32ක් වෙනවා. ඔන්න සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කිරීම. ඔච්චරයි ඔන්න මුලින්ම කරන්න තියෙන වැඩි. සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කරන හැටි. හරිද? කාට හරි පුළුවනිද කියන්න අන්තිමට මේ සමුච්චිත සංඛ්‍යාත තීරුව එනවා නේද අවසාන අගේ 32යි කියන්නේ. ඒ 32 කියන්නේ මොකක්ද? අදහසක් කියන්න පුළුවන්ද කාට හරි 32 කියන්නේ? හරිද? දැන් අපිට කියනවා ඔය කියන සමුච්චිත සංඛ්‍යාත වගුව ඇසුරින් පිළියෙල කරන්නලු මොකක්ද? සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඉතින් අපි දන්නවා වක්‍රයක් අඳින්න ප්‍රස්ථාරයක්නේ. ওই ප්‍රස්ථාරය අඳින්න අපිට ඛණ්ඩාංක ඕනේ. කොහොමද දැන් අපි ඛණ්ඩාංක ටික හදාගන්නේ? ඛණ්ඩාංක ටික හැදෙන්නේ මෙන්න මෙහෙමයි. පන්ති ප්‍රාන්තරවල ඉහළ මායිම. ඒක මම අන්ඩර්ලයින් කරගත්තේ. ඒ ඉහළ මායිම x අක්ෂයේ විදියටත් මේක අපේ x අක්ෂයේ විදියටත් සමුච්චිත සංඛ්‍යාතයේ අපේ මොකද්ද y අක්ෂයේ විදියටත් සමුච්චිත සංඛ්‍යාත තීරුව y අක්ෂයේ විදියටත් අරගෙන පන්ති ප්‍රාන්තරවල ඉහළ මායිම x අක්ෂයේ විදියට සමුච්චිත සංඛ්‍යාතය අපේ y අක්ෂයේ විදියටත් අරගෙන අපි ප්‍රස්ථාරය නිර්මාණය කරන්න ඕනේ. වක්‍රයක් කියවි. එතකොට අපේ ඛණ්ඩාංග ටිකක් අපිට අපේ ඛණ්ඩාංග ටික ගන්න මෙහෙමයි. දැන් මේක ගන්න කිව්වේ x අක්ෂයට මේක ගන්න කිව්වේ y අක්ෂයටනේ. ඒතර ඉහළ මායිමනේ ගන්න කිව්වේ.
x අක්ෂයේ විදිහට ගන්න කිව්වේ ඉහළම ආයෙම. එහෙනම් 10x y වලගේ 4. එහෙනම් පළවෙනි කණ්ඩාංගය 10 4. වගුව ඉදිරියේම කණ්ඩාංග ටික මාක් කරගන්න පුළුවන්. එහෙනම් පළවෙනි කණ්ඩාංගය 10 4. දෙවෙනි කණ්ඩාංගය 20 10. ඒක වගුව ඉස්සරහින්ම දාගන්න. 20 10. ඊළඟට 30 20. 30 20. ඊළඟට 40 29. 40 29. ඊළඟට 50 32. ওই ටික ලකුණු කරගන්න. වගුව ඉදිරියේම කණ්ඩාංග ටිකක් ලකුණු කරගන්න. මුලින් තියෙන්නේ x දෙන්නට තියෙන්නේ y. එහෙමනේ. ඔන්න කණ්ඩාංග ටිකක් ලකුණු කරගන්න. හරිද? දැන් ඊට පස්සේ අපිට පුළුවන් එහෙමනම් වක්‍රය නිර්මාණය කරගන්න. ඒතර වක්‍රය නිර්මාණය කරගන්නකොට අපි y අක්ෂයේ විදියට ගන්න ඕනේ අපේ සමුච්චිත සංඛ්‍යාතය කියලා කිව්වනේ. හරිද? y අක්ෂයේ විදියට ගන්නේ සමුච්චිත සංඛ්‍යාතය. ඒ අපේ සමුච්චිත සංඛ්‍යාතය. එතකොට y ට තියෙන ලොකුම අගය බැලුවොත් y ට තියෙන ලොකුම අගය බැලුවොත් 32. මෙතන 32. y ට තියෙන ලොකුම අගය බැලුවොත් ඒක 32. එහෙනම් මගේ y අක්ෂයේ තියෙන්න ඕනේ 32ක් වෙනකම්. හරිද? 32ක් වෙනකම්. ඒත් එකම x අක්ෂයේ තුල තියෙන්නේ අපේ 10 20 30 40. එහෙනම් x අක්ෂයේ බිඳුවෙම පටන් ගන්න තියෙන ඉඳ මට බිඳුවෙම ගන්නත් පුළුවන්. මේක බිඳුවෙම ගන්නත් පුළුවන්. හරි x අක්ෂයේ බිඳුවෙම පටන් ගන්නත් පුළුවන්. බිඳුවේ ඉඳලම තොරතුරු තියෙනවා. ඒතර ඉස්සරහා හකුලුවා ලියන්නේ ඒක මුකුත් කරන්න අවශ්‍ය නැහැ. මේක 32ක්. එහෙනම් 4 8 12 16 20 24 28 32. මම 4න් 4 ගන්නවා. දැන් ඕගොල්ලන්ගේ ප්‍රස්ථාර කෝලයේ වැදගත් වෙන්නේ ඔන්න ඕකයි. ඕගොල්ලෝ ගන්නකොට හරියටම ගන්න. ඒතර ඕගොල්ලන්ට තියෙන්නේ ඕගොල්ලෝ ප්‍රස්ථාර කෝලයේ ගන්නේ 5 10 15 වෙනි පොඩි කොටුවක් එකක් විදියට ගන්න. ඒතර ඕගොල්ලෝ ගන්න 5 10 15 20 ඒ විදියට ඕගොල්ලෝ ගන්න. ඕගොල්ලන්ට කැමති විදියකට ඒක මාක් කරගන්න පුළුවන්. ඒකේ අවුලක් නැහැ. ඕගොල්ලන්ට අක්ෂර ටික ලකුණු කරද්දි කැමති විදියකට. ඕගොල්ලෝ ප්‍රස්ථාර කෝලයේ අඳින හින්දා ඕගොල්ලන්ට ලේසියි. ඕගොල්ලෝ ප්‍රස්ථාර කෝලයේ ගන්න චූටි කොටු එකක් විදියට. ඒතකොට චූටි කොටු 5 කියන්නේ ලොකු කොටුවක් හැදෙන්නේ. ඒ ලොකු කොටුවක් ගන්න 5 10 15 ඒ විදියට ගන්න. එතකොට එක කියන්නේ අර චූටිම කොටුවක් කියන එක. එතකොට ඉහළට y අක්ෂයේ 5 10 15 20 කියලා කොහොම උඩට යන්න. x අක්ෂයේ යන්න තියෙන 10 20 30 කියලානේ. x අක්ෂයත් ඔයගොල්ලෝ ලකුණු කරගන්න කොයි විදියටද? හරි. චූටි කොටුවක් එකක් විදියට. එහෙනම් 10ක් කියන්නේ ඔයගොල්ලන්ගේ ලොකු කොටු දෙකක්. ඒ විදියට ගන්න. එහෙනම් 10 20 30 40 50 වෙනකම් විතරයිනේ තියෙන්නේ. හරි වාසිය තිබ්බත් කමන්නේ නැතත් අවුලක් නැහැ මේකේ විනා. හරි එහෙනම් මේ ඇවිල්ලා ලකුණු. හරි එහෙනම් වක්‍රය නිර්මාණය කරද්දී දැන් ඉතින් කණ්ඩායම් ටික තියන්නේ විතරයි තියෙන්නේ. ලොකු දෙයක් නෙමෙයි. පළවෙනි කණ්ඩායමේ 10 x 10ක් එද්දි y ට 4යි. එහෙනම් 10 4. 10 4. හිතක් තිබ්බා පොඩි රවුමක් ඇඳ. මම කැමති එහෙම කරනවා නම් හිතක් තිබ්බ රවුමක් ඇඳ. ළමයි කණ්ඩායමකයි ලකුණු කරන්නේ මේ ජාල රේඛයක් අඳිනවා නෙවෙයි. ඊළඟට දැන් 0.10 4ක් උසට ඔන්න ජාල රේඛ අඳින්න ගන්නේ. මේ ජාල රේඛ නෙවෙයි. මේ වක්‍රයක් අඳින්නයි හදන්නේ. පටලව ගන්න එපා. ඊළඟට 20 10. දැන් 20 10ක් උසට. ඒතකොට ඕගලන්ගේ ප්‍රස්ථාර කෝලේ ඕගොල්ලෝ හරියට වැඩේ වෙන්න ඕනේ. හරි. මම මේ ගන්නේ දල සටහනක් පමණයි. 30 20. එහෙනම් 30 20. ආපහු 40 29. මම ආසන්න කියන්නේ විදිහට තියන්නම් 50 32. එහෙනම් 50 32. හරි මෙන්න මේ විදිහට. එහෙනම් දැන් මොකද කරන්නේ? ලක්ෂ ටික තියලා ඉවර වෙලා හරි බිඳුවෙන්නේ පටන් ගන්නෙ. මොකද තොරතුරු පටන් ගන්න තියෙන්නේ බිඳුවනේ 15ම ආයිම. එහෙනම් බිඳුවෙන්ම පටන් අරගෙන බිඳුවෙන්ම පටන් ගන්න පුළුවන්. එහෙනම් එතන ඉඳලා ඕගොල්ලෝ යා කරන් යන්න. ඕගොල්ලන්ගේ අඩුල ගන්න බෑ. හරි. මේක එන්න ඕනේ මෙන්න මෙහෙම වක්‍රයක් එන්න ඕනේ. ඕගොල්ලෝ හරියට නිර්මාණය කරොත් මෙන්න මේ වගේ වක්‍රයක් එක. අපිට නිකන් බැලුමට පේන්නේ නම් හරි සරල රේඛාවක් වගේ නැහැ. මේක ඔයගොල්ලෝ ඇඳලා බලන්න වක්‍රයක් එන්න ඕනේ. මෙන්න මේ වගේ. එස් අකුරක් වගේ එන්න ඕනේ. ඔයගොල්ලන්ගේ කොලේ ඇඳලා බලමු එහෙමනම්.
ඔතනට වෙනකන් ඉස්සෙල්ලා කරන්නකො වගුව හරියට ගහන්න කණ්ඩායම් ටික ලකුණු කරගන්න. මෙන්න මේ සික්සැක් ආකාරයේ පොඩ්ඩක් දාගන්න. එතකොට ඔයගලන්ට අවබෝධයක් තියෙනවා. වඩා කෙටියෙන් ගන්න විදියකුත් තියෙනවා නේද කියලා. ඊට පස්සේ ලස්සනට කොටුවෙන් කොටුව ගන්න බලන්න ප්‍රස්තාර කොලයක් අරගෙන. ඒ ප්‍රස්තාර කොලේ අඳින්න. ලියන පොතේ නෙවෙයි ප්‍රස්තාර කොලයක අඳින්න. ප්‍රස්තාර කොලෙන් භාගයක් විතර තමයි ඕන වෙන්නේ. ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටික කොටුවෙන් කොටු දෙකෙන් දෙකට යන 10 20 30 කියලා. මේ ටික කොටුව ගන්නෙම යන්න. පා 10 15 කියලා. ඉක්මන් කරලා. ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ රෝමක 3ට අදාළ කාරණා ටික ගන්න කියලා. හරි. කියනවා අපිට මුලින්ම Q2 දෙවන චතුර්ථකේ හොයන්න කියලා. එහෙනම් දෙවන චතුර්ථකේ හොයන්න දැන් මෙතනින් පස්සේ අපිට තියෙනවා මතක තියාගන්න පොඩි සූත්‍ර ටිකක්. මුලින්ම Q2 ගන්නවා නම් හරි Q2 ගන්නවා නම් දෙවන චතුර්ථකේ අපි බලන්න ඕනේ මුලින්ම මුළු සංඛ්‍යාතයේ කොච්චරද කියලා. මේ මුළු සංඛ්‍යාතය අරගෙන බෙදන්න 4. හරිද? මුළු සංඛ්‍යාතය අරගෙන ඒක බෙදන්න 4. ඒක 4ෙන් බෙදලා Q2 නේ. ඒ නිසා 2කින් වැඩි කරන්න. ඒ කියන්නේ කල්පනා කරાવી ඒ මොකද්ද? ඒ වුණා. අපිට ඉස්සෙල්ලා එහෙම කිව්වේ නෑනේ මුළු සංඛ්‍යාතය අරන් 2කින් බෙදුවා නම් ඉවරයිනේ කියලා. ඇත්ත. මේක 2කින් බෙදුවත් කමක් නැහැ. මොකෝ මේ 2යි 4යි කියපුවාම කොහොමද 2කින් බෙදෙනවනේ. මම පොදු සූත්‍රයක් ගන්න ඕනේ හින්දායි එහෙම කිව්වේ. කොටස් 4කට කපලා ඒකෙන් දෙවෙනි ස්ථානෙන්නේ දෙවෙනි චතුර්ථකය කියන්නේ. මම අර පළමු දවසේ යන්නේ චතුර්ථකය කියන්නේ ස්ථාන කොටස් 4කට දත්ත ප්‍රමාණය කැපුවම හරි මැද ඉන්නේ කෙනා. ඒ කියන්නේ 4ෙන් පංගු 2ක් නේ. 4ෙන් පංගු 2ක් කියන්නේ 2කින් එකක් නේ වෙන යම් විදිහකින් කියනවනේ. ඒ නිසා තමයි 4ට කපලා 2කින් වැඩි කරේ. ඇයි 2කින් වැඩි කරන්නේ කියලා කිව්වොත් දෙවන චතුර්ථකයේ හින්දා. මේ ගානේ හැටියට මුළු සංඛ්‍යාතය කීයද? මුළු සංඛ්‍යාතය කියන්නේ සමුච්චිත තීරුවේ අන්තිමට වෙන එක. එහෙම නැත්නම් ඉතින් මේ ටික එකතු කරලා ගන්නත් පුළුවන්. 32. එහෙනම් 32 4ට කපලා ඒක 2කින් වැඩි කරන්න. ඕනනම් ඉතින් මේ 2යි 4යි කපා ගන්නත් පුළුවන් ඉතින්. ඒකේ ප්‍රශ්නයක් නැහැ ඉතින්. කීයද එතකොට එන්නේ? 16. 16 කියන්නේ උත්තරේ නෙවෙයි. අපේ දෙවන චතුර්ථකයේ එහෙම නැතිනම් මධ්‍යස්ථය පිහිටන ස්ථානය 16 වැන්න කියන තැන තමයි අපේ මධ්‍යස්ථයේ නැතිනම් Q2 ඉන්නේ. දැන් අපි හොයාගෙන යන්න ඕනේ 16 වැන්න කොතනද තියෙන්නේ කියලා. එහෙනම් සංඛ්‍යාතයේ 16 වැන්න කියන තැන තමයි අපේ අදාළ දෙවන චතුර්ථකයේ එහෙම නැත්නම් මධ්‍යස්ථයේ පිහිටන්නේ. එහෙනම් අපි සමුච්චිත සංඛ්‍යාතයේ තීරුව දිගේ යමු. කවුරු ගාවටද 16 වෙන්න ගාවට. එහෙනම් දැන් ඒකයි මම කිව්ව හරියටම පරිමාණය ඕනේ කියලා. බිඳුවේ ඉඳලා 16 කියන්නේ දැන් මගේ ගානේ හැටියට නම් මෙන්න මේ හරිය. මෙතනනේ 16. එහෙනම් 16 ගාවට ගිහිල්ලා ඒ කෙලින්ම හරියටම අඩුල අරගෙන තිරස් අතර ඇඳ ගන්න වක්‍රයේ හමු වෙනකන් රේඛාව. තිරස් අතර. මට නිකමට හිතෙනවා වක්‍රය මෙන්න මේ හරියෙන් හම්බ වෙනවා ඇති. මෙන්න Q2. එතනට අදාළ අගේ මොකද්ද කියලා පල්ලෙහාට දික් කරලා බලන්න. කඩේරකින්. හොඳේ කඩේරකින්. මේ පැත්තට ගියා මේ පැත්තට ආවා. බලන්න මෙතන අගය 27ක් වගේද එන්නේ කියලා. ඒක ඔයගොල්ලෝ බලලා මට කියන්නකෝ. ඔයගොල්ලෝ හරියටම බලන්න. මොන කොටුවද දෙන්නේ? ඔයගොල්ලෝ ගත්තේ එක චූටි කොටුවක් එකයි කියලා. ඒතර ඔයගලන්ට හරියටම අගේ ගන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන් එහෙම කරන්න. කවිෂ එහෙම කරන්න. 27 කියලා නෙවෙයි දෙන්නේ 28ද? 26 කියලා ලුවෙන්නේ. සසුන්දි කියනවා 26 කියලා. තෙහර කියනවා 28 කියලා. 27 28 26 නිවින්දි ආසන්න කොටුවට ගමු. නිවින්දි දශම කරන්නේ නැතුව ආසන්න කොටුවට ගමු. හොඳයි බහුතර පිළිතුර දෙන්නේ 27. වෙනුකි කීයද එන්නේ? 28ද 27ද 26ද? හොඳයි කල්පි විරාජ් 27. හරි. කවුමති කීයද එන්නේ? 27ද 26ද? රණිදි 27. ශාන 27. නන්දල 27. හරි. බහුතර පිළිතුර සාචිකා බහුතර පිළිතුර තියෙන්නේ 27. එහෙනම් මෙන්න මධ්‍යස්ථය. මෙන්න මධ්‍යස්ථය 27. ඒක ගැටලුවක් නෑ. හරි.
විභාගෙදී ගැටලුවක් නැහැ 26ටත් 28ටත් ගන්න පුළුවන්. හරියට 27 ගාව එනවලු. හරි. ආසන්නගේ එහෙනම් මොකක් හරි මේ වක්‍රයේ ඇදයක් තියෙන ඕනේ කවිෂ. එතකොටයි මේ උත්තරේ වෙනස් වෙන්න ඕනේ. 24 වඩා එකක් වැඩි වුණාට අඩු වුණාට කමක් නැහැ. ඊට වඩා ලොකු වෙනස්කම් ගන්න එපා. ඊළඟට ඔන්න මේ ඇවිල්ලා A. ඊළඟට B එකේදී කිව්වේ Q1 හා Q3. දැන් අහගන්නකෝ Q1 එක කොහොමද එහෙමනම් වෙන්නේ කියලා. මම ඒකයි කිව්වේ මෙන්න මේ සූත්‍රය අපි අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න. මේ එක සූත්‍රයක් මේ විදිහටම අනිකක් ගන්න පුළුවන්ද? එහෙනම් Q1 ගන්න ඕනේ නම් අර විදිහටම මුළු සංඛ්‍යාතය හතරට බෙදලා ළමයි වැඩි කරන්න ඕනේ එහෙමනම් කීයද? දැන් ඔයගලන්ට පුළුවන් මම මේක හැදුවේ මේ විදිහට. දැන් ඔයගලන්ට කියන්න පුළුවන් කීයද වැඩි කරන්න ඕනේ කියලා එහෙම. මුළු සංඛ්‍යාතයේ හතරට කපලා කීයද වැඩි කරන්න ඕනේ එහෙනම්? පළමු චතුර්ථකේ හොයන්න ඕනේ වань. පළමු චතුර්ථකේ හොයන්න ඕනේ. තමාෂි පළමු චතුර්ථකේ හොයන්න ඕනේ. පළමු චතුර්ථකේ Q1. එහෙනම් කීයද වැඩි වෙන්න ඕනේ? එකෙන් වැඩි වෙන්න ඕනේ. පළවෙනි ස්ථානේ හොයාගන්නයි ඕනේ. ඔන්න Q1 හොයන සූත්‍රය. දැන් මේ ගානේ හැටියට 32 4ෙන් බෙදුවා දෙක ඒක එකකින් වැඩි කරොත් ඉතින් 8යි 8 වැන්න. යන්න හොයාගෙන 8 වැන්න ගාවට 8 වැන්නේ කවුද ඉන්නේ කියලා බලමු. එහෙනම් සංඛ්‍යාත තීරුව දිගේ 8 වැන්න ගාවට ගියා මෙහෙට ගියා 15ට ආවා. ඔන්න Q1 එකේ 16ක් වගේ දෙන්න. බලන්නකෝ. මට කියන්න බෑ ඕගොල්ලෝ හරියටම බලන්න. ඔබ සටහන තුලින් තමයි කියන්න පුළුවන් වෙන්නේ. 17 මේ කොටු කරගන්න සූත්‍ර ටික හරි. හොඳයි. බෙනාර කියන්නේ හොඳයි. බහුතර පිළිතුර ආසන්න කොටුවට වෙනුකි ගන්න ආසන්න කොටුවට. ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගමු අපි. වඩාත්ම වැඩි බර පැත්ත මොකද්ද කියලා හිතන්න. මලිති කීය දෙනේ මලිති? හොඳයි. බහුතර පිළිතුර තියෙන්නේ 17. උත්තරේ 17. ඔන්න Q1 එක. ඔන්න Q1 එක. එහෙනම් ඊළඟට Q3 එක සූත්‍රය මොකක් වෙනවද? මුළු සංඛ්‍යාතය හතරට බෙදලා ඒක වැඩි කරන්න ඕනේ ළමයි කීයද? මුළු සංඛ්‍යාතයේ හතරට බෙදලා එහෙනම් දැන් කීයෙන්ද වැඩි කරන්න ඕනේ? අන්න දැන් සාචිකාට වැඩි තේරුණා. 3ෙන් වැඩි කරන්න ඕනේ. යෂිනි වැඩි තේරුණාද? ඔන්න තුන්වෙනි ස්ථානේ වාගන්න විදිය. කොටස් 4කට කපලා 4ෙන් පංගු 3ක් කියන තැන. ඉස්කෝලේ ටීචර් ඔයගලන්ට සමහරක් විට 4ෙන් 1 වැඩි කිරීම කියලා කියන්නත් තියෙන්නේ නැති. 4ෙන් 3 වැඩි කිරීම කියලා කියන්නත් ඇති. හරි. එහෙම වුණත් ගැටලුවක් නැහැ. මම මේක තමයි 4ෙන් බෙදලා 3ෙන් වැඩි කරන්න කිව්වේ. හරි. එහෙනම් මුළු සංඛ්‍යාතයේ හැටියට මේ ගානේ 32යි 4ෙන් බෙදලා 3ෙන් වැඩි කරොත් 24 වෙන්න. යන්න ඕනේ 24 වෙන්න ගාවට. ඒකෙන් කවුද ඉන්නේ කියලා බැලුවොත් මට නම් හිතෙන්නේ 37ක් වගේ. මම මේ නිකන් කිව්වේ 37ක් වගේද බලන්න. සූත්‍ර ටික කොටු කරගන්න. ඔච්චරයි තියෙන්නේ. චතුර්ථක සෙවීමට. 35 වෙන්නේ. හතරයි. නඩුවෙන් කියන්නේ 34යි. ඒක නම් පොඩ්ඩක් ඈත් වෙලා තියෙනවා. හරිද හරි උත්තරේ. හරි කවිෂේ ඇඳපු එකට අදාළව ලියන්න එන කමක් නැහැ. ඒක නම් පොඩ්ඩක් කට්ටියක වෙනස් වෙලා තියෙනවා. උත්තර පොඩ්ඩක් ළඟින් ගිහිල්ලා නැත. දිනෙත් කියන්නේ 35. 34 35 තියෙනවා. ඊළඟට 38 තියෙනවා. මොකක්ද හරි උත්තරේ? හොඳයි බහුතරයක් ආසන්න වෙනවා 34 35 සීමාවට. හොඳයි. වඩාත් සාර්ථක උත්තරේ බහුතරයක් ඇවිත් තියෙන්නේ 34. 34. මෙන්න Q3. ඔයගලන්ට ගත්තාගේට අනුව ඔයගොල්ලෝ ගාන හදන්න. 35 නම් 35 කියලා ගන්න එක කමක් නැහැ. ඒ කියන්නේ ඔයගලන් අඳින වක්‍රයේ සුමට බව මත තමයි ඒකේ අගයන් ටික වෙනස් වීම තීරණය වෙන්නේ.
හරි ගොඩාක්ම නැවතත් කියන ඔක රේඛාවක් විදියට එන්නේ නැතුව ඇති. ඔක වක්‍රයක් එනවා ඇති. හරි. ඒක මත පොඩි පොඩි අගයන් වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් දැන් අපිට පුළුවන් අවසාන කොටසට යන්න C කොටසට චතුර්ථක පරාසය. එහෙනම් අන්ත චතුර්ථක පරාසය ඇවිල්ලා Q3 අඩු කිරීම Q1. එහෙනම් Q3 අපිට ආවේ 34 Q1 ආවේ අපිට 17 වෙනස එහෙමනම් 17යි. අන්තිම කැලේ කරන එක නම් මහා මාරු වැඩක් නෙවෙයි. Q3 එකයි Q1 එකයි හොයලා මේ දෙක අඩු කරන්න තියෙන්නේ. මේ අපි ඇඳගත්තු වක්‍රේ හරි ඔය අහන ප්‍රශ්නෙම වෙනම විදියකින් අපිට අහන්න පුළුවන්. ඒකෙවි දැන් අපි චතුර්ථක හෙව්වනේ. හරි පළවන, දෙවන, තුන්වන චතුර්ථක හෙව්වනේ. ඔය ප්‍රශ්නේ අපෙන් මෙන්න මේ විදියට අහන්නත් පුළුවන්. ඔය අහපු දේ. දැන් ඔගේ කෙලින්ම ඇහුව පළවෙනි චතුර්ථකේ හොයන්න. තුන්වන චතුර්ථකේ හොයන්න. දෙවන චතුර්ථකේ හොයන්න. අන්න එහෙම කතාවක් ඇහුවා. හරි. හිතන්නකෝ ඔය වක්‍රේ මෙහෙමනේ දැන් මේක හැටියට සිසුන් ගන්න. ඒත් එක්කම මේ පැත්තේ මොනවද තිබ්බේ ලකුණුනේ. හරි. මේ පැත්තේ තිබ්බේ ලකුණුනේ. ඔයාලගෙන් ওই ප්‍රශ්නේ මෙන්න මෙහෙම අහන්න. හරි. අහනවා දැන් මේ ඇවිල්ලා ලකුණු 10 20 මේ පැත්තේ තිබ්බේ කීයද උපරිම 32 නේ. හරිද? අපෙන් අහනවලු ඔය විභාගයට ඉඳගත්ත, ඒ කියන්නේ ඔය විභාගේ ලිව්ව ඔය ළමයි 30 දෙනා අතරේ හරිද? හොඳම ළමයි 125ක් මට තෝරගන්න ඕනේ. හොඳට අහගන්න දැන් මේ අහන්නේ මොකද්ද කියන්නේ. මට තෝරගන්න ඕනෙලු හොඳටම එක්සෑම් එක කරපු ළමයි 125ක් වෙන් කරගන්න ඕනේ. හොඳටම එක්සෑම් එක ලිව්වේ. ඒ කියන්නේ උපරිම ලකුණු ගත්ත 125 වෙන් කරගන්න ඕනේ. එහෙම වෙන් කර ගැනීම සඳහා මම භාවිතා කළ යුතු ලකුණ කුමක්ද කියලා අහන්න. අන්න තමාෂයට යම්කිසි දෙයක් පැහැදිලි වුණා. හැබැයි ඒක වැරදි විදිහටයි යා පැහැදිලි කරගත්තා. හොඳට හිතන්න. අන්න දැන් කෙලින්ම අහන්නේ නැහැ මොකද්ද හොයන්නේ කියන්නේ කියලා. ඒතකොට දැන් ඔළුව තියෙනවනේ මොකක් ගැනද මේ මං ඇහුවේ කියලා. හොඳයි ඩිසල්ම හොඳයි very good. මලිති මොකක් ගැනද මලිති මං ඇත්තටම අහලා තියෙන්නේ. මට ඕනේ තෝරගන්න හොඳම ලකුණු ගත්ත 125. අන්න දැන් කවුද ඉස්සලා යෂිනී අහපු ප්‍රශ්නේ වටිනාකමයි ඔන්න දැන් කියලා දෙන්න හදන. අන්න දැන් තමාෂිට දැන් චුට්ටක් තේරුණා. කවුද තාම චුට්ටක් පැහැදිලි මදි. තේහර නෑ. ඒක නෙවෙයි. තිසුනි තාම හරියට අල්ලගත්තේ නෑ. මම කිව්වේ හොඳම ලකුණු ගත්ත 125 තෝරගන්න ඕනේ කියලා. හරි. ප්‍රමාද වෙලා හරි මලිතට ඔන්න දැන් චුට්ටක් තේරුණා. වැඩිම ලකුණු ගත්ත 125යි තෝරගන්න ඕනේ. එහෙනම් මට ඔහෙලා කියන්න වැඩිම ලකුණු ගත්ත කට්ටිය ඉන්නේ හරිද? හරි. වෙනාර හොඳයි. මෙන්න මේ සීමා වක්‍රේ මෙන්න මේ සීමාවේ නේද වැඩිම ලකුණු ගත්ත කට්ටිය ඉන්නේ එහෙම නේද? දැන් ඔව් කියාවි. මෙන්න මේ හරිය නේද හොඳම 125 ඉන්නේ. හවුද? මේ හරියද ඉන්නේ නැත්නම් උඩ හරියද ඉන්නේ හොඳම ලකුණු ගත්ත කට්ටිය? සනුද හිතන්න. හොඳම ලකුණු ගත්ත කට්ටිය ඉන්නේ මේ යට වක්‍රේ මෙන්න මේ අය නේද ඉහළ සීමාවේ. උඩ නේද ඉන්න ඕනේ. දැන් තේරුණාද? උඩ තමයි වැඩිම. ඇයි යන්නේ මේ බලන්නකෝ මේ හරිය ගත්තුන් නේද මේ ලකුණු 40යි 50යි ඒ සීමාවේ ඉන්නේ ඉහළ කෙළවරේ ඉන්න සෙට් එක නේද? එහෙනම් මේ ඉහළ ඉඳලා මේ ඉහළ සීමාවේ ඉඳලා 125ක් නේ මම ගන්න ඕනේ. ඉහළ කෙළවරේ ඉඳලා 125ක් තමයි ගන්න ඕනේ. එහෙනම් මේ නොකිය මොකක් ගැනද අහන්නේ? ඉහළ සීමාවේ ඉඳලා 125ක් එන්න. පහළ සීමාවේ ඉඳලා නෙවෙයි. ඉහළ සීමාවේ ඉඳලා 125ක් එන්න. ඒතර ඉහළ සීමාවේ ඉඳලා 125ක් එනවා කියන්නේ පහළ ඉඳලා බැලුවොත් 175ක්. ඔව් නේද? ඉහළින් 125ක් කියන්නේ පහළ ඉඳලා බැලුවොත් 175ක් කියන තැන නේද? ඒ කියන්නේ මොන ස්ථානෙද හොයන්න කියන්නේ? අන්න තුන්වන චතුර්ථය. අන්න තුන්වන චතුර්ථය. ඔය හොයන්න කියන්නේ තුන්වන චතුර්ථය කියන්නේ. ඒ මොකද තුන්වන චතුර්ථකෙන් එහා පැත්තේ ඉන්න උන් ටික තමයි නේද? වැඩිම ලකුණු ගත්ත 125යි. අන්න වැඩිම ලකුණු ගත්ත 125 හොයන හැටි. ඒ වගේම එහෙම නැත්තම් මේ ප්‍රශ්නේ මෙහෙම ඇහුවොත් ඔය කියන විභාගේ ලිව්ව
අඩුම ලකුණු ඇති 125 මට තෝරගන්න ඕනේ. එහෙනම් මොකක්ද මං හොයන්න ඕනේ? අඩුම ලකුණු ගත්ත. සෙතින් එහෙමනම් අඩුම ලකුණු ගත්ත 125 මට තෝරගන්න ඕනේ. එහෙනම් මොකක් ගැනද මේ අහන්නේ? අඩුම ලකුණු ගත්ත 125 තෝරගන්න ඕනේ. අඩුම ලකුණු ගත්ත 125 තෝරගන්න ඕනේ. ඒ සඳහා මම භාවිතා කරන්න ඕන ලකුණු කුමක්ද කියලා අහන්න. අන්න දැන් කට්ටියට තේරුණා. පැහැදිලිද? දැන් යෂිනිගේ ප්‍රශ්නෙට උත්තරේ ඔන්න දැන් මම කියන්නේ. හරි. එහෙනම් Q1 එක Q3 එක ඔය 125 කතාවෙන් අහන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ රැවටෙන්න එපා. මේ මොකද්ද මේ අහන්නේ 125 කියන්නේ මේ මොකද්ද? හිතන්න පුළුවන් දෙයක්. හරි. ඔයගොල්ලෝ දන්නවා ශිෂ්‍යත්ව විභාගයක් තියෙනවා. එතකොට ඔය ශිෂ්‍යත්ව විභාගයටත් ඔය විදියටම සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳිනවා ඒගොල්ලෝ. ලිව්ව ළමයි ගාන කොච්චරක්ද කියලා ඒත් එක්කම ළමයිගේ ලකුණු පරාස ටික අරගෙන ඒගොල්ලෝ ගහනවා මෙන්න මේ වගේ වක්‍රයක්. අපි දන්නවා ශිෂ්‍යත්ව පාස් කරන්නේ යම්කිසි 100ට ගාණක් තමයි. 100ට ගාණක් තමයි. ඒ කියන්නේ 100ට ඉස්කෝල ලබා දෙන්න පුළුවන්. ඔය ලියන ඔක්කොමලට ඉස්කෝල ලබා දෙන්න බෑ. හරි ශිෂ්‍යත්ව පාස් කියන්නේ ලකුණු 80යි තියෙන්නේ. ලකුණු 80ට වඩා වැඩි වුම ඔක්කොම පාස්. හැබැයි ඉස්කෝලේ ලබා දෙන්න අපි යම් සීමා දක්වනවානේ. සමහර අවුරුදුවලදී ලකුණු 160න් 150න් කොහොම දානවනේ. එතකොට ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ අර කොච්චර ප්‍රතිශතයක් දෙනවද? ඒ අදාළ ප්‍රතිශතය මේ පැත්තේ ඉඳලා හොයනවා. උපරිම ලකුණු ගත්ත සීමාවේ ඉඳලා හොයනවා. හිතන්නකො ශිෂ්‍යත්වයෙන් ඉස්කෝල දෙන්න 10%කට කියලා. එහෙනම් නැත්නම් 120කට කියලා. ඒගොල්ලෝ මේ පැත්තේ ඉඳලා 120ක් ගන්නවා. ඒ 120 කැපෙන තැනට අදාළව මොකද්ද ලකුණු කියලා බලන්න. ඒ ලකුණට වඩා ඉහළ වුන් තමයි ශිෂ්‍යත්වයේ පාසල් සුසුකමක් ලබන්නේ. අන්න ඒක තමයි ඔය වැඩේ කරන්නේ. ඔන්න ඕකේ වටිනාකම තියෙන්නේ ඕක. හරි මේක ඉතා වටිනවා මම කියවනේ. අනාගතයේ ප්‍රායෝගික පාඩමක්. අපි මේ අවුරුද්ද තුළ එහෙම කතා කරන්නේ. ඕක එළල් පන්තියේදී ඔයගොල්ලෝ වැඩි දුර කතා කරන්නේ. හරිද? Q2 කියන්නේ ඉතින් හොඳම 150. හොඳම 150 තෝරන්න කිව්වොත් ඒ කියන්නේ Q2. හරි. අවම ලකුණු ගත්ත 150 හරි. ඉතින් ඒක දෙපැත්තෙන් එකයි. හරි. එහෙනම් 125, 150, 175. ඔය කතාවෙන් අහන්න ඔය ප්‍රශ්නේ පුළුවන්. හරිද? යෂින්ට පැහැදිලිද යෂිනී කතාවේ ඔයාගේ ප්‍රශ්නේ තේරුම? හරිද? එහෙම ඔය ප්‍රශ්නේ අහන්නත් පුළුවන්. හරිද? දැන් යමුද බලන්න ඊළඟ වැඩේට. හරි. තව ප්‍රශ්නේ අපි මේ කතා කරන්නේ අද දවසේ දෙවෙනි ගැටලුව සමුචිත සංඛ්‍යාත වක්‍ර තුල. හරිද? හරි. උදාහරණ අංක 2 මෙන්න මෙහෙම ලියමු. එක්තරා සේවා ආයතනයක සේවය කරන එක්තරා සේවා ආයතනයක සේවය කරන සේවකයන්ගේ එක්තරා සේවා ආයතනයක සේවය කරන සේවකයන්ගේ දෛනික වැටුප් පිළිබඳව දෛනික වැටුප් පිළිබඳව සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. හරි. මිසුනා නම් ආපහු අහගන්න මොකද මම කිව්වේ කියලා. මම කිව්වේ එක්තරා සේවා ආයතනයක සේවය කරන සේවකයන්ගේ දෛනික වැටුප පිළිබඳ තොරතුරු ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ කියලා. හරි. ඒ ඇසුරින් රෝමාංක 1 සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කරන්න. රෝමාංක 1 සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කරන්න. සමුච්චිත සංඛ්‍යාත
වගුව පිළියෙල කරන්න. සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කරන්න. සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කරන්න. රෝමාංක 2 වගුව ඇසුරින් රෝමාංක 2 වගුව ඇසුරින් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පිළියෙල කරන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පිළියෙල කරන්න. එහෙම නැත්නම් නිර්මාණය කරන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නිර්මාණය කරන්න. රෝමාංක 3 සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරින් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරින් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරින් comma simple a comma simple a simple a මධ්‍යස්ථය ගණනය කරන්න. නැත්නම් මධ්‍යස්ථ වැටුප ගණනය කරන්න. මධ්‍යස්ථ වැටුප ගණනය කරන්න. මධ්‍යස්ථ වැටුප ගණනය කරන්න. මොකද මේ දෛනික වැටුපක් පිළිබඳවයි තියෙන්නේ. මධ්‍යස්ථ කියන්නේ Q2 නොකියවයි කියන්නේ. මධ්‍යස්ථ වැටුප ගණනය කරන්න. මධ්‍යස්ථ වැටුප ගණනය කරන්න. රෝමාංක නෑ ඊළඟට සිම්පල් B කොටස Q1 හා Q3 සොයන්න. Q1 හා Q3 සොයන්න. Q1 හා Q3 සොයන්න. පළමු චතුර්ථකයයි දෙවන චතුර්ථකයයි. හරි Q කියන්නේ ක්වාටර් කියන එක. ක්වාටර් කියන්නේ කාලක්නේ. එතකොට පළවෙනි කාල. Q3 කියන්නේ තුන්වෙනි. කියන්නේ තුන් කාල. සරලව කිව්වොත් Q කියන එක ඇවිල්ලා තියෙන්නේ එහෙමයි. ක්වාටිල් කියලා කියනවා අපි ඕක චතුර්ථක නිසා. හරි ක්වාටර් කියන එක තමයි ඔය ඇත්තටම Q කියලා දීලා තියෙන්නේ. කාලක් කියන එක. පළවෙනි කාලයි තුන් කාලයි. අන්න ඒකයි ඔය හොයන්නේ. Q1 එකයි Q3 එකයි කියන්නේ. හරි. එහෙමනම් Q1 Q3 ඊළඟ එක C කොටස අන්තශ චතුර්ථක පරාසය සොයන්න. අන්තශ චතුර්ථක පරාසය සොයන්න. අන්තශ චතුර්ථක පරාසය සොයන්න. හරි. සංඛ්‍යාත ව්‍යාප්තිය වෙන්නේ මෙහෙමයි. ඒක පොඩ්ඩක් දාගමු.
හරි සංඛ්‍යාත ව්‍යාප්තිය මෙහෙමයි 700න් පටන් අරන් තියෙන්නේ 700යි 800යි 800යි 900යි ඒ විදිහට දීලා තියෙන්නේ එහෙනම් පළවෙනි ප්‍රශ්නේ සමුච්චිත සංඛ්‍යාත වර්ගය තව තීරුවක් දාගන්න මෙතනට සමුච්චිත සංඛ්‍යාතය කියලා ඒ කියන්නේ අපේ y අක්ෂය වෙන යම් විදිහකින් ඉහළ කෙළවර ඉහළ මායිම දෛනික වැඩක එහෙම නැත්නම් පන්ති ප්‍රාන්තරවල ඒක තමයි අපේ x අක්ෂය මම හිතනවා කලින් ගානේදී අපේ ළමයි මේක අන්ඩර්ලයින් කරගත්ත කියලා මට ඒක කියන්න බැරි වුණා හරි ඒක කරලා නැත්නම් චුට්ටක් ඒක හයිලයිට් කරගන්න ඉහළ මායිම හයිලයිට් කරගන්න නැත්නම් කණ්ඩායමක ගන්නකොට ඔයගොල්ලෝ පටලව ගන්න. ඉහළ මායිම ලකුණු කරගන්න. සෙතනේ ඉඩමදී කිව්වේ මොකද්ද? හරි හරි ශාස්ත්‍රී හරි වැඩි එහෙනම් 800 තෙක් මුළු සංඛ්‍යාතය 8යි 900 තෙක් මුළු සංඛ්‍යාතය 18යි 10 තෙක් මුළු සංඛ්‍යාතය මේ ඔක්කොගේම එකතුව 33යි 1100 තෙක් 51යි හරි 1200 තෙක් 76යි ආපහු 88යි 97යි 104යි 212ක් ආවලු කෙනෙක්ට 94ක් ආවලු කෙනෙක්ට හරි ඔන්න ඕකයි වෙන්න ඕන හරිද ඒරෝ කණ්ඩායම ටික එන්නේ කොයි විදියටද 800 තෙක් 8යි එහෙනම් 808 ඊළඟට 900 තෙක් 18යි 918 මොන කණ්ඩායම ටික ගන්නවා x අක්ෂයේ ඉහළ වායිම y අක්ෂයේ සමුච්චිත සංඛ්‍යාතය එහෙනම් 10 33 හරි ඔන්න ඔය විදියට සාචිකා හරිද බලන්න 104 ඇවිල්ලාද යෂිනී 104 ඇවිල්ලා නැතිව ඇති සමහරක් විට යෂිනී හරි ඔන්න ඔය විදියට කණ්ඩායම ටික 1151 ඔය විදියට එනවා හරිද එහෙනම් සමුච්චිත සංඛ්‍යාත 104ක් තියෙන්න ඕනේ හරිද 104ක් අනික නම් යන්නේ 100 එහෙනම් 800 900 1000 1100 ඒ විදියට යන්න පුළුවන් ඒකේ අරුබුදයක් නැහැ දැන් ප්‍රස්ථාර කොලේ ප්ලෑන් කරන විදිය ඒකයි දැන් ඊළඟ වැඩි හරි වක්‍රය අඳින්න කොහොමද ප්ලෑන් කරන්නේ කියලා දැන් අපි දන්නවා සමුච්චිත සංඛ්‍යාත තීරුව 104ක් තියෙනවා හරිද සමුච්චිත සංඛ්‍යාත තීරුව 104ක් තියෙනවා එහෙමනම් y අක්ෂයේ 104ක් වෙනකන් යන්න ඕන ගන්න පුළුවන් නේ අවුලක් නැහැ නේද ඉහළට කොටු තියෙනවානේ 104ක් චූටි කොටු 104ක් ඒ කියන්නේ ලොකු කොටු 5 10 ගත්තොත් පුළුවන් කොටු 20ක් තියෙනවා කොටු 24ක්ම තියෙනවනේ උඩට එහෙනම් ඕගොල්ලෝ එකින් එකටම ගන්න y අක්ෂයේ එහෙම නැත්නම් සමුච්චිත සංඛ්‍යාතයේ ඕගොල්ලෝ 5 10 කියලාම ගන්න ඒක ඒ විදිහටම ගන්න නැත්නම් මේ වැඩේ හරි අමාරු වෙනවා හරි එක කොටුවක් එක චූටි කොටුවක් එකක් එහෙනම් චූටි කොටු 5කින් 5 චූටි කොටු 10කින් 10 ඒ විදිහට ගන්න සමුච්චිත සංඛ්‍යාතය ගන්න 5 10 15 කියලා ඉහළට 15ම ප්‍රස්ථාර කොලේ 15ම ඉඳලා ගන්න. එතකොට ඉඩ ඇති. එතකොට ඇති 104ක් ගන්න පුළුවන්. 105 වෙනකම් 5 10 15 කියලා යන්න. එතකොට ලොකු කොටු 21ක් තියෙන 105ක් ගන්න පුළුවන්. අවුලක් නැහැ. ඊළඟට x අක්ෂය ඔන්න දැන් බලාගන්න x අක්ෂය. x අක්ෂයේ ලකුණු කිරීම බලාගන්න. දැන් මේක බිඳුවේ ඉඳලා 5 10 15 කියලා ඉහළට යන්න. එක ලොකු කොටුවක් 5යි කියලා අරගෙන හරි ඒ කියන්නේ චූටි කොටුවක් එක දැන් චූටි කොටු 5කින් ලොකු කොටුවක් හැදෙන්නේ. ඒතර එක චූටි කොටුවක් කියන්නේ එකක්.
හරි ඒ විදිහට 5 10 15 කියලා ඉහළට යනවා. x අක්ෂය ගන්නකොට හරි x අක්ෂය ගන්නකොට 700 නේ පටන් ගන්න තියෙන්නේ. 700 800 800 එහෙමනේ යන්නේ. එතකොට මේ ටික වැඩ නැහැනේ මුල ටික. ඒ ටික එහෙමනම් අකුලුවා ලියන්න. ලියලා 700න් පටන් ගන්න. 700 නේ පටන් ගන්න තියෙන්නේ තොරතුරු දෙන්න අපිට. 700 ඉඳලා 700 800 කියලා යන්න. එතකොට ඕගොල්ලෝ x අක්ෂය ලකුණු කරද්දී ලොකු කොටු දෙකක්. ඒ කියන්නේ පොඩි කොටු 10ක් 100ක් විදියට ගන්න. 700 800 900 10න් 10 නෙමෙයි 100න් 100. හොඳේ. 1000 1100 ඒ විදියට ගන්න මේ පැත්ත. එතකොට මට ඕගොල්ලෝ කියන්න චූටි කොටු 10කින්නේ අපි 100ක් වෙන්නේ. ඇයි 700 800 කියන්නේ 100ක් නේ. එහෙනම් චූටි කොටු 10කින්නේ 100ක් වෙන්නේ. එහෙනම් එක චූටි කොටුවක් කියන්නේ කීයද? එක චූටි කොටුවක් කියන්නේ කීයද? එකද? එක චූටි කොටුවක් කියන්නේ එකද? එතකොට මොලේ කල්පනා කරන්න. පොඩි කොටු කුඩා කොටු 10ක් කියන්නේ 100ක් නම් එහෙනම් වෙනුමි නෑ. කුඩා කොටු 10ක් කියන්නේ 100ක් නම් කුඩා කොටු එකක් කියන්නේ කීයද? 100 බෙදන්න බෑ නේ 10යි කීයද? 10යි. එතකොට 10යි. හරි පොඩි කොටු එකක් කියන්නේ කුඩා කොටු එකක් කියන්නේ මේ x අක්ෂය. ඕනනම් ඔයගලන්ට ඒක පැත්තක ලියා ගන්න පුළුවන්. y අක්ෂය ගත්තොත් කුඩා කොටු 5ක් කියන්නේ 5ක් කියලානේ අපි ගත්තා. කුඩා කොටු 5ක් නම් කුඩා කොටු එකක් කියන්නේ 5 5න් බෙදුවොත් බිඳුවයිද? නෑනේ. ඕනනම් මෙන්න මේ පරිමාණය පැත්තකින් මාක් කරගන්නත් පුළුවන්. x අක්ෂයේ දිගේ කොහොමද ගන්නෙ? y අක්ෂයේ දිගේ කොහොමද ගන්නෙ? කුඩා කොටු 10කින් 100ක්. එහෙනම් කුඩා කොටු එකක් කියන්නේ x අක්ෂයේ 10ක්. y අක්ෂයේ ඔස්සේ කුඩා කොටු 5කින් මම 5ක් ගත්තා. ඕගලන්ට ඕනේ නම් ඉතින් ඕගලන්ට මේක පොඩි කරලා අඳ ගන්න ඕනේ නම් කුඩා කොටු 5කින් 10ක් ගන්න. කුඩා කොටු 5කින් 10යි කියලා ගන්න. එතකොට කුඩා කොටු එකක් කියන්නේ 2ක්. එතකොට කුඩා කොටු භාගයක් කියන්නේ 1ක්. එතකොට ලකුණු කරන්න අමාරුයි. ඒකයි මම කිව්වේ එක ගානෙම ගන්න එක ලේසි ලකුණු කරගන්න කියලා. y අක්ෂයේ තමයි හරියට බලන්න ඕනේ ලකුණු කරගන්න පහසු වෙන්න ඕනේ. x අක්ෂය නම් ගානට 100 200 300 ඒ විදිහට යන්නේ 100 100 නේ. ඒ නිසා ඒක ලකුණු කරන්න අවුලක් නැහැ. මේකත් පැත්තක දාගන්න. ඔය පරිමාණය කියලා ඔය පරිමාණයට අඳින්න. හරි. දැන් ලකුණු කරගන්න බලන්න. ආරම්භක කණ්ඩායමේ තියෙන 700 දී නෙවෙයි හැබැයි 700න් මම පටන් ගත්තට ආරම්භක කණ්ඩායමේ බලන්න වගුවේ තියෙන්නේ කීයද? 800. හරි 800 නේ පටන් ගන්න මේ 700 800 නේ. එතකොට 800 800 මෙන්න මේ හරිය. එතකොට මේක යා වෙන්න ඕනේ 700ම පටන් ගත්ත නිසා 700 ඉඳලා තමයි ආරම්භක ලක්ෂය. මෙන්න මෙහෙම ඇත්තේ. මෙන්න මේ වගේ තියෙනවා. 700ම පටන් ගන්න. පළවෙනි කණ්ඩායම කියන්නේ 808. ඔන්න ඔහොම. මෙතන අක්ෂය මේ මෙහෙට යා කරන්න එපා. 700 නේ පටන් කරන් තියෙන්නේ. 700 තමයි ආරම්භකම තැන. ඒකත් කල්පනාවට ගන්න. හරි. ටක් ගාලා අඳින්න බලන්න. හරි. වක්‍රය ඇඳලා ඉවර නම් දැන් චතුර්ථක සෙවීම පටන් ගන්න. මුලින්ම Q2 නේ තියෙන්නේ. Q2 හොයන්න ඕනේ. එහෙනම් මුළු සංඛ්‍යාතය අරගෙන 4ට බෙදලා ඒක වැඩි කරන්න 2කින්. පොදුවේ සූත්‍රයක් විදිහට එහෙම ගන්න. එහෙනම් 104යි මුළු සංඛ්‍යාතය. ඒක 4ෙන් බෙදලා 2කින් වැඩි කරලා ඔන්න හොයාගන්න මුලින්ම කවුද Q2 කියන්නේ කියලා. හරි. ඒ විදිහට අනිත් ටිකත් බලමු. හරි බලමු දෙයක් උත්තරේද. හරි කියලා මුලින්ම Q1 එක බලන්නම්. Q1 එක බලන්න ඕනේ නම් මුළු සංඛ්‍යාතය 4ට බෙදලා නෑ Q2 නේ මුලින්ම තියෙන්නේ නේද රෝමාංක එකේදී. සිම්පල් ඒ ප්‍රශ්නේදී Q2 කියන්නේ නම් මුළු සංඛ්‍යාතය 4ට බෙදලා දෙකෙන් ගුණ කරන්න කියන එක වෙන යම් විදිහකින් කියනවා නම් දෙකෙන් බෙදන්න කියන එකම තමයි. එහෙනම් 104 දෙකෙන් බෙදා 4ෙන් බෙදා
දෙකෙන් වැඩි කරනවා කියන්නේ ඉතින් මෙතන 2යි ඒ කියන්නේ 51 මේ 52 සඳුල් හිතන්නේ 52 තමයි උත්තරේ කියලා 52 කියන්නේ උත්තරේ නෙවෙයි 52 කියන්නේ 52 කියන වැන්න ගාව තමයි Q2 ඉන්නේ එහෙනම් සමුච්චිත සංඛ්‍යාත තීරුව දිගේ 52ට ගියා මෙහෙට දික් කළා බැලුවා කීයද ඔයගොල්ලෝ කියන්නේ 1101ක් එන්න බෑ ළමයි 1101ක් කිසි විටකත් එන්න බෑ ඒක වැරදි 1101 වගේ උත්තර එන්න බෑ සචිනි එහෙම වෙන්න බෑනේ ඇයි චූටි කොටුවක් කියලා ගත්තේ අපි කීයද අර පරිමාණය බලන්න ආපහු බලලා පරිමාණය බලන්න කීයද කියලා 1101 දැන් සෙතිනිත් කල්පනා කරන්න එහෙම 1105 ඒව එන්න බෑ කවදාවත් ඒක එන්නත් පුළුවන් කොටු මැද්දට ආවොත් සඳුල් ඒක අවුලක් නෑ නමුත් මම හිතන්නේ කොටුවකට හරියට වෙනවා Q2 මොකද කියන්නේ 1110යි ඇයි චූටි කොටුවක් කියලා ගත්තේ 10ක් හොඳට බලන්න කල්පනා කරලා එහෙමනම් ඔව් 1100ද 1110ද කොටුවක් ඉස්සරහට යන්නේ නැද්ද 1100ද 1110ද 1100 තමයි මලිති 1100ද 1110ද රණිදි කියන්නේ 1100 කියලා 1100 හොඳයි මලිති 1100 960ක් නම් වෙන්න බෑ හරි ඒ කියන්නේ 1110යි 1120යි මැද එහෙමනම් 1115යි එහෙම ගන්නත් පුළුවන් ආසන්න කොටුවෙම ගත්තොත් 1100 හෝ 1110 1105 කියලායි කියන්නේ හරි 1105 කොටුවෙන් භාගයක් එනවා. ඒ කියන්නේ 1100 පැනලා හරි ඔයගලන්ට එන්නේ 1100 ගාවට වෙන්නත් පුළුවන්. 1100 පැනලා කොටුවකට භාගයක් එන්නත් පුළුවන්. එතකොට අපි එක චූටි කොටුවක් කියන්නේ 10ක් නේ. චූටි කොටු භාගයක් කියන්නේ 5ක්. එහෙනම් 1105. ඕගොල්ලෝ ගානට එක කොටුවක් ගාවට ගියොත් 1100යි කියලා ගන්න. එක්කෝ 1110යි කියලා ගන්නත් පුළුවන්. හරි ආසන්න එකට ගන්න කියලා කිව්වේ 1100යි 1110යි හරි මැද නම් ඉතින් 105 ගන්න පුළුවන් වැරද්දක් නැහැ. එහෙම නැත්නම් 1100 ගන්න වඩාත්ම ආසන්න නම් නැත්නම් අනිත් පැත්තට වඩාත් ආසන්න නම් 1110යි. එක්ක 1100 එක්ක 1105 එක්ක 1110යි. 210ක් නම් වෙන්න බෑ. 1210ක් නම් වෙන්න බෑ. ඔව්. very good. 51 වෙනි තැන ඉන්නේ ඔව්. හරි එහෙනම් 1100 වෙන්න බෑ. 1100 වෙන්න බෑලු. ඒ මොකද 1100 ඉන්නේ 51ලු. බලන්න එහෙම කණ්ඩායමක් තිබ්බා. ඔව්. 51 කියන කණ්ඩායමක් තිබ්බා වගේ මතකයි මට. ඔව්. 51 කියලා කණ්ඩායමක් තිබ්බනේ. ඔව් 1151 එහෙනම් 1100 වැරදි මොකද 1100 දී තිබ්බා 51 කියලා කණ්ඩායමක් බලන්න දැන් අපි හොයන්නේ 52 වෙන්නනේ එහෙනම් 1100ට වඩා වැඩි පොඩ්ඩක් එහෙනම් 1110 හෝ 1105 චුට්ටක් වැඩි එහෙනම් වඩා සාර්ථක උත්තරේ රුපියල් මොකද දැන් ඒකක දාන්න මුදලක් පිළිබඳ ගැටලුවක් 1110 එහෙම නැත්නම් 1105 හොඳයි සම්බන්ධ හරි ඊළඟට Q සිම්බල් B එකේ Q1 එක මුළු සංඛ්‍යාතය 4ට බෙදලා එකකින් වැඩි කරන්න ඕනේ එතකොට එන්නේ 26 වෙන්න එහෙනම් 26 වෙන්නට අදාළගේ මොකද ඔයගලගේ අදහස 965යිලු 960යිලු ඔව් බහුතරයක් 960 හොඳයි
රුපියල් 960යි. ඔන්න 26 වැන්න ගාවට ගියා. බහුතර උත්තරේ 960. හෝ 955. හරි. 960 එහෙම නැත්නම් 955 නැත්නම් 965. හොඳයි. රණිදි කීයද කියන්නේ? Q3 ගත්තොත් 104 4ට බෙදලා 3න් වැඩි කරන්න. ඒ කියන්නේ 78 වැන්න. සනුද මොකද කියන්නේ? 1210ලු. ඔව්. ඔව්. හරි. 1210ට ආසන්න අගයන් හරි. 1210 1215 අවුලක් නැහැ. 1210 1215 හරි. බහුතරයක් ඒ උත්තර දෙකෙන් එකක්. හරි. මලිතී එහෙමද? 1210යි 1215යි. ඒ දෙකෙන් මොකද්ද? සනුද 10. ඔන්න Q3 එක. දෙසිය 20. හරි. ආසන්නව 1210 1215 1220. හරි. අවුලක් නැත. එහෙනම් චතුර්ථක පරාසය වෙන්නේ Q3 අඩු කිරීම Q1 Q3 ගෙන් Q1 අඩු කරමු. එන 1210න් Q1 කියලා 1100 නෑ 960 අඩු කරොත් අපිට එනවලු 250 රුපියල්. පරාසය රුපියල් 250යි. පොඩි වෙනස්කම් වේවි. ඔයගලන් ගත්ත අගයන් දෙකේ පොඩි වෙනස්කම් මත. 250 255 245 එහෙම වෙනවා ඇති. ඕක තමයි ආසන්නතම පරාසය ගන්න විදිහ. මේක පොඩි වෙනස්කම් වුණාට කමක් නැහැ. විභාගෙදි කොහොමත් චතුර්ථකේ අපිට අදින්න හෝ ඇඳලා දෙන එක වෙනවා. ඒ නිසා පරිමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒගොල්ලෝ පරිමාණය ඒගොල්ලෝ ඇඳලා දුන්නොත් එතකොට කොටුවකින් පෙන්නලා දෙන්නේ 10ක් නම් කොටු දෙකකින් 20ක්. අන්න ඒ වැඩික පොඩ්ඩක් කල්පනාවට අරගෙන ඔකේ ලක්ෂ ටික ලකුණු කරගෙන වගුව පුරවන්න එනවා අනිවාර්යෙන්. ඊට පස්සේ ලක්ෂ ටික ලකුණු කරගෙන වක්‍රය ඇඳලා හරි දැන් ටික හොයාගන්න ඉතින්. හරිද? ඕක තමයි හරි. 250 255 245. ඔය පරාසය එන්නම ඇති. අවුලක් නැහැ. 260ත් එන්න පුළුවන්. සම්දුල් හරියට. ඒකේ අවුරුදු දෙයක් නැහැ. හරිද? ඔන්න එහෙමනම් දත්ත නිරූපණය කොටසේ අවසානයේ. ඔයදී අවසන් ඔන්න අද දවසේ තුලින් ඔයගොල්ලෝ 15යි 3 අභ්‍යාස මාලාව කරලා දාන්න. 15යි 4 අභ්‍යාස මාලාව කරලා දාන්න. ඒකේ ගණන් තුනක් තියෙනවා. ඒ ගණන් තුන ඉවර කරන්න. ටියුට් එකේ ඊළඟට තියෙන ගණන් හතරක් ඇති තව ගණන් හතරක් තුනක්. ඒ ගණන් හතර ටියුට් එකෙන් ඉවර කරලා දාන්න. හරිද? එතනින් දත්ත කොටස අවසන්. බද දවසේ බලාපොරොත්තු වෙනවා. අර කුලක සම්බන්ධයෙන් අපි අඳුරු කිරීම දක්වා ඉවර කරා. හරි. එතනින් පස්සේ අපිට ගණන් ටිකක් හදන්න කිව්වා මං හිතන්නේ ගණන් හතරක් දුන්නා. එහෙමද නැහැ. අන්තිමට අපි ගණන් ටික පටන් ගත්තද රවුන්ඩ් තුනේ උපකුලක තුනේ අවස්ථාව නැහැනේ බැලුවේ. ඒක තමයි බලන්න තියෙන්නේ මම හිතන්නේ. හරි. අවසාන අභ්‍යාසයේ තියෙන්නේ 15 4. ඒක තමයි හෝම්වර්ක් එක. ඊට අමතරව දත්ත නිරූපණයේ ටියුට් එකේ අන්තිම ගණන් ටික කරන්න. 15යි 4යි ටියුට් එකේ දත්ත ටියුට් එකේ ගණන් ටික කරන්න. ඔය පාඩමේ අවසන් කොටස ඒක. බදදු දවස තුල කුලකවල රවුන්ඩ් 3 එහෙම නැත්නම් උපකුලක 3 අවස්ථා ටිකේ ගණන් ටික හදන්න කියලාද නතර වුණේ අන්තිමට. මට මතක නෑ ඒක අන්තිමට මොකද වුනේ කියලා. එහෙමද? ඒ කියන්නේ රවුන්ඩ් 3 ගණන් ටික හදන්න කිව්වද? ඔව්. ඒක තමයි. නිවිද 24 එක විතරද හදන්න කිව්වේ? 24 දෙකක් හදන්න කිව්වේ. හරි. ඔව්. ලබන බදාදා ආපහු නැවත මේ ටයිම් එකටම හම්බෙමු. පොඩි වෙලා වෙනසක් මම කරා. 9ට පටන් ගමු. හරි. ලබන බදාදා වැඩ ටික ඒ වෙනකොට ඉවර කරලා තියන්න. දත්ත වැඩ ටික ඉවර කරන්න. කුලක ටික අන්තිම රෙකෝඩින් එක පොඩ්ඩක් බලන්න මොනවද කරේ කියලා. හරි. එහෙනම් සුබ රාත්‍රියක් හැමෝටම නැවතත් පරිස්සමෙන් ඉන්න එහෙම නම් ගෙවල් වලටම වෙලා. හරි. උසන්නයි.